අද දවසේ ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම පළවන ලෝක මහා සංග්‍රාමයේ අපි ගිය සතියේ පාඩමේදී කතා කරා පළවෙනි කොටසේදී පළවෙනි ලෝක යුද්ධයේ හේතු සහ ප්‍රතිඵල කතා කරා. එහෙනම් අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන ඔයාලට ජාතීන්ගේ සංගමය ජාතීන්ගේ සංගමයේ අසාර්ථක ගුණය කොහොමද කියන කාරණා තමයි පුතේ අද දවසේ කතා කරන්න හදන්නේ. ඒ වගේම දෙවන ලෝක මහා සංග්‍රාමයට හේතු කියන කාරණා ටික තමයි අද දවසේ ඔයාලට මේ වීඩියෝ එකෙන් ඔයාලට ලබා දෙන්න මම අදහස් කරන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව යම් පාඩමට යම්. පුතේ ඔයාලා පෙරලා ගන්න 139 පිටුව පෙරලා ගන්න. 139 පිටුව. හරි. එහෙනම් අපි එතෙන් යනවා. ඒකේ තියෙනවා මාතෘකාව ජාතීන්ගේ සංගමය කියලා. හරි. මතක තියාගන්න. ජාතීන්ගේ සංගමය. එතකොට මේ ජාතීන්ගේ සංගමයක් ගොඩනගන්නේ කොහොමද? පළවන ලෝක මහා සංග්‍රාමයේ හරි ප්‍රතිඵලයක් ලෙස අපි කතා කරා 1919 දී. හරි. මේ පැරිස් නුවර රැස් වෙනවා පුතේ මේ අපේ ජාතීන් කිහිප දෙනෙක් රැස් වෙලා පැහැදිලිද රටවල් කිහිප දෙක නායකයෝ අපි දැක්කා ගිය පාර වීඩියෝ එකේදී අපි කතා කරා ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති වුඩ්‍රෝ විල්සන් මහත්තයලා බ්‍රිතාන්‍ය අගමැති ලොයිඩ් ජෝර්ජ් මහත්තයා එතකොට ප්‍රංශ අගමැති ක්ලෙමන් ෂෝ අපි කතා ඉතාලිය අගමැති විටෝරියෝ ඔලැන්ඩෝ මේ වගේ පිරිස එකතු වුණා. එකතු වෙලා පුතේ තීරණයකට ආවා නැවත මෙවැනි ලෝක යුද්ධයක් අපේ ලෝකයේ තුල ඇති වෙන්න නරකයි. එහෙනම් ඒ සඳහා ඒක ඇති නොවෙන්නට අපි හදාගන්න ඕන ජාතීන්ගේ සංගමය කියලා සංගමයක් අපි හදාගන්න ඕන කියලා. පැහැදිලි. එතකොට එහෙනම් මේක 1920 ජනවාරි මාසේ 10 වෙනිදා හදාගන්නවා පුතේ මේකේ නායකත්වය ගන්නවා ඇමරිකාවේ ජනාධිපති වුඩ්‍රෝ විල්සන් මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ජාතීන්ගේ සංගමය බිහි වෙනවා 1920 වෙනකොට. පැහැදිලිද කියන කාරණාව. එහෙනම් ඒක අපි මුලින්ම යන්න හදන්නේ අපෙන් අහනවා ප්‍රශ්නයක්. ජාතීන්ගේ සංගමයේ අරමුණු මොනවාද කියලා. එහෙනම් බලන්න උතන තියෙනවා රෝස පාට කොටුවක් තියෙන ඔයාගේ අච්චු පොතේ. එතන තියෙනවා පුතේ බලමු ජාතීන්ගේ සංගමයේ අරමුණු. ඔයාට අහන්න පුළුවන් සෙකන්ඩ් පේපර් එකේ 3ක් ලියන්න අහන්න පුළුවන්. රෝම ඉලක්කම් 1ට, රෝම ඉලක්කම් 2ට අහන්න පුළුවන් පුතේ 4ක් ලියන්න අහන්න පුළුවන්. ඒක නිසාවෙන් අපි ඒක පාඩම් කරගන්න ඕන අඩුම ගානේ 4ක්වත් ඕන වෙනවා. පැහැදිලිද කියන එක. අපි බලමු මේ 4 මොනවද කියලා ඔයාට ගන්න පුළුවන් ලේසි 4 ගන්න. එහෙනම් එක තමයි රටවල් අතර ඇතිවන වාද ભેද සාමකාමී විසඳීම. පැහැදිලිනේ? හරි. එතකොට අපි දැක්ක පළවෙනි ලෝක යුද්ධයේදී මේ රටවල් දෙකක් අතර රටවල් කීපයක් අතර ඇතිවෙච්ච වාද ભેද අපි දැක්කා. ප්‍රධාන වශයෙන් ප්‍රංශය සහ ජර්මනිය අතර ඇතිවෙච්ච වාද ભેද අපි දැක්කා. ඒ නිසා කියනවා මේ වාද ભેද ඇති වෙන එක වළක්වන්න කටයුතු කිරීම තමයි එක අරමුණක් බවට පත් වෙන්නේ කාගේද ජාතීන්ගේ සංගමය තුල. ඔන්න ඔක තමයි එක. දෙවෙනි කාරණාව තමයි අනාගතයේ ලෝක යුද්ධයක් ඇතිවීම වැළැක්වීම. හරි. ඉතින් නැවත ලෝක යුද්ධයක් එපා. මොකද හේතුව අපි දැක්ක කොච්චර විනාශයක් සිදු වුණාද කියන එක මම කලින් ඔයාලට කතා කරා. තේරුණාද? ඒ නිසා අපිට නැවත ලෝක යුද්ධ ඇති නොවෙන්නට කටයුතු කරන්න තමයි ජාතීන්ගේ සංගමය අපි පිටුවා ගත්තේ කියන එක ඔළුවේ තියාගන්න. එහෙනම් තුන්වෙනි කාරණාවට යනවා. තුන්වෙනි කාරණාව තමයි අපි කියනවා ජාත්‍යන්තර අවබෝධය සහ සහයෝගය ගොඩනැගීම කියන කාරණාව. මේ ජාතීන් අතර මේ රටවල් අතර සහයෝගය තියෙන්න ඕන. හරි. එතකොට ලෝක යුද්ධය ඇති වෙන්නේ නැහැ. තේරුණාද? ඒ වගේම තමයි ඇවිල්ලා ඒගොල්ලෝ සියලු දෙනාට සහයෝගයෙන් වැඩ කරන්න ඕන. පැහැදිලිද කියන කාරණාව. හරි. එතකොට මේ සහයෝගය තිබ්බම කොයි වෙලාවකවත් අර ලෝක යුද්ධය ඇති වෙන්නේ නැහැ. රටවල් අතර ගැටුම් ඇති වෙන්නේ නැහැ. පැහැදිලිද කියන කාරණාව. හරි. පොඩි ප්‍රශ්නයක් ඇති වුණත් ඒව විසඳ ගන්න පුළුවන්. ඒ නිසා අපි තුන්වෙනි එක ලෙස දකිනවා ජාත්‍යන්තර අවබෝධය සහ සහයෝගය ගොඩනැගීම කියන කාරණාව මේ රටවල් අතර. පැහැදිලිද? ඔක තුන පාඩම් කරගන්න. නම්බර 4 තමයි කුඩා රාජ්‍යයන්ගේ නිදහස සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම. පැහැදිලිද? ඒතර අපි වගේ ලංකාව වගේ පුංචි රටවල් තියෙනවානේ. ඒ රටවල් වල නිදහස ඒ වගේම ඒ රටවල් වල කියන්නේ ස්වාධීනත්වය. ඒ රටවල් වල ඉන්න මිනිස්සුන්ට පුළුවන් වෙන්න ඕනේ ඒ තමන්ගේ රට තුල තේරෙන ස්වාධීනත්වයකින් යුක්තව ජීවත් වෙන්න සහ වැඩ කටයුතු කරගන්න. තේරුණාද කියන කාරණාව. වෙන රටක් අපේ රටවල අල්ලගෙන ඉන්න එක කොහෙත්ම ඒක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා කියනවා මෙතනින් එහාට ජාතීන්ගේ සංගමේ තව අරමුණක් බවට පත් වෙනවා. මොකද කියන්නේ කුඩා රටවල් වල කියන නිදහස සහ ඒ වගේම ඒ රටවල් තුල තියෙන පැහැදිලි කියන කාරණා ඒ රටවල් තුල අපි කතා කරා ස්වාධීනත්වය ආරක්ෂා කිරීම කියන කාරණා. තේරුණාද කියන කාරණාව. ඒතකොට පුළුවන් තරම් දැන් මේ අවධිය වෙද්දි ඔය අවධිය වෙද්දිත් අපි දන්නවා ලංකාව වගේ රටවල් පවා එංගලන්තය අගතිවිද බවට පත් වෙලා.
එතකොට ඒ වයින් යම් ප්‍රමාණයකට හෝ මුදව ගන්න ජාතීන්ගේ සංගමයට යම් කිසි විදිහක මේ ගත්ත අරමුණු මේ ගත්ත ක්‍රියාමාර්ග හරි පසු කාලීනව අපේ රටවල නිදහස ලැබෙන්න මේ ගත්ත ක්‍රියාමාර්ග මේ ගත්ත අරමුණු හරි පැහැදිලිවම හේතුවක් බවට පත් වෙලා තියෙනවා. පැහැදිලිද? ඒතර මෙතනින් එහාටවත් යද්දී මේ කාලය තුල මෙතනින් එහාටවත් යද්දී වෙනත් අලුත් රාජ්‍යයන් අල්ලා ගන්න එක මොනා කරාද නතර කරගන්න. හරි අවුරුදු ගාණක් යනකම්වත් නතර කරගන්න මේක පුළුවන්කම ලැබුණා. තේරුණාද කියන කාරණාව. ඒ නිසා හොඳට මතක තියාගන්න එහෙනම් අපි කියනවා එහෙනම් කුඩා රාජ්‍යයන්ගේ පැහැදිලිද නිදහස සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම කියන කාරණාව. හරිද? හරි. ඊළඟ කාරණාවට යනවා විශ්ව සාමූහිකත්වය මගින් ලෝක සාමය සුරක්ෂිත කිරීම. හරි. ඒතර විශ්වයේ ඉන්න මේ රටවල් සාමූහිකව ජීවත් වෙනකොට පුළුවන්කම ලැබෙනවා මේ ලෝකයේම නැත්තම් මේ ලෝකයේම සාමය කියන ආරක්ෂා කරන්න. පැහැදිලිද? මේ ගැටුම් ඇති වෙන්නේ නැහැ. ඒතකොට මෙන්න මේ වගේ කියන මේ කාරණා කීපයක් තමයි ජාතීන්ගේ සංගමයේ අරමුණු බවට පත් වෙලා තියෙනවා. අරමුණු අපිට විස්තර කරන්නේ නැහැ. ඒ අරමුණු 4ක් ලියන්න වෙනවා, 3ක් ලියන්න වෙනවා. ඒක ඔයාලට බාර කරමින් මම යනවා ඊළඟ ලොකු මාතෘකාවක් කතා කරන්න. පැහැදිලිද කියන එක හරිය. නිසා මේ සංජීව සර්ගේ මේ වීඩියෝස් වැදගත් වෙන්නේ පුතේ ඔයාට මේක තනිකර කෙලින්ම සියලුම ප්‍රශ්න ටික පුතේ ප්‍රශ්න උත්තර කතා කරනවා වගේම විස්තර කිරීම කතා කරනවා පුතේ අපි. පැහැදිලිද කියන කාරණාව. හරි මේ ප්‍රශ්නෙට කොහොමද උත්තරේ? කොහොමද මේකට එන කියන්නේ මාතෘකා මොනවද? මේ මාතෘකාවට අපි ලියන්න ඕනේ මොනවද කියන එක අපි කතා කරනවා. ඒ නිසා ඔයාලා මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න ඕන. පැහැදිලිද කියන කාරණා. හරි මම වැඩි කතා කරන්නේ නැහැ. අපි යන් එහෙනම් වැඩේට නම් අපි යන ලොකු ප්‍රශ්නයකට යන්න හදන්නේ එහෙනම් ප්‍රශ්න තමයි ජාතීන්ගේ සංගමය මොනවද කරේ කියලා අහන ප්‍රශ්නයක්. ජාතීන්ගේ සංගමය හරි අයිතු කරන ලද සාමය සඳහා ලෝකයේ සාමය සඳහා හරි කරන ලද සේවාවන් 3ක් විස්තර කරන්න කියලා අපෙන් ප්‍රශ්නයක් අහනවා. හරිද? ඔන්න ඕක තමයි අපේ අද දවසේ පළවෙනි ලොකු ප්‍රශ්නේ බවට පත් වෙන්නේ. ඒතකොට මේකට අපි මොනවද අපි ලියන පළවෙනි මාතෘකාව. එහෙනම් අපි පළවෙනි මාතෘකාව ලෙස ගන්නවා. හරිද? එතකොට මෙන්න මෙහෙම එකක්. රටවල් අතර හරි ඇතිවීමට ගිය ගැටුම් හරි සාමකාමීව විසඳීම කියන කාරණාව. හරි. අපි එන්නක ඔබට කතා කරමු. දැන් මම ඔයාලට කතා කරන්නේ පුතේ පළවෙනි ලෝක මහා සංග්‍රාමය අපි දැක්ක 1919 ඉවර වෙනවා. ජාතීන්ගේ සංගමය 1920 තුල කියන නිර්මාණය වෙනවා. එතකොට අපි දන්නවා දෙවන ලෝක යුද්ධයක් වෙනවනේ. දෙවන ලෝක යුද්ධය ඇතුනේ කවද්ද? 1939. එතකොට 1919 ඉඳලා 1939 දක්වා මේ අවුරුදු 20 තුල හරිද? අර මහා පරිමාණයෙන් ඇතිවෙච්ච අර ලෝක යුද්ධයක් එහෙම කියලා එකක් ඇති උනේ නැහැ. හරිද? නමුත් පුංචි ගැටුම් ඇති වෙන්න ගත්තා. පැහැදිලිද? පුංචි ආරවුල් ඇති වෙන්න ගත්ත රටවල් අතර. හැබැයි මතක තියාගන්න අපි මේ ජාතීන්ගේ සංගමේ හැදුවෙත් ඒකටනේ. මොකද්ද? මේ ජාතීන් අතර ඇති වෙන මේ අර්බුද ටික කියන්නේ විසඳන්නනේ. එහෙනම් මේ ජාතීන්ගේ සංගමේව මැදිහත් වෙලා අල්ලගන්න මේ වචන දෙක එක සාකච්ඡා මාර්ගයෙන් මේ ගැටුම් විසඳුවා එක. පැහැදිලිද? දෙවෙනි කාරණාව තමයි ආර්ථික සම්පාදක දාලා මේ ගැටුම් විසඳුවා. තේරුණාද කියන එක. ඒතර මම කියලා දෙන්නම් ආර්ථික සම්පාදක කියන්නේ මොනවද? අපි හිතමු මෙහෙම උදාහරණයක් ගන්න. මේ උදාහරණේ පස්සටත් මට ඕන වෙන හින්දා මම මේ උදාහරණයම අරන් කතා කරනවා. හරිද? ඉතාලිය හිතන්න ඉතාලිය ඇබිසීනියාව ආක්‍රමණය කරා කියලා. ඇබිසීනියාව කියලා කියන්නේ ඉතියෝපියාව. වර්තමාන ඉතියෝපියාව. ඒතර කවුද වැරදි? වැරදි ඇවිල්ලා ඉතාලිය. තේරුණාද? එතකොට ජාතීන්ගේ සංගමය කියනවා හරි වහාම ඉතාලියට කියනවා ඔයා මේ ඉතියෝපියාවෙන් අයින් වෙන්න. ඇබිසීනියාවෙන් අයින් වෙන්න. එයා නිදහස ලබා දෙන්න කියලා. මෙයා නිකන් හරි කියන දේ ඇහුවේ නැත්තම් පැහැදිලිද? එකක් සාකච්ඡා මාර්ගයෙන් මේක විසඳන්න බලනවා. දෙවෙනි එක තමයි මොකද්ද කරන්නේ නම් අපි කිව්වා
හරි දෙවෙනි කාරණාව අපි කිව්වා එහෙනම් මොකක්ද කියන්නේ? මෙන්න මේ ආර්ථික සම්බාධක පනවා. ඒ කියන්නේ පුතේ අර ජාතීන්ගේ සංගමය තුල තියෙන රටවල් ඉතාලියත් එක්ක කිසිම සම්බන්ධයක් පවත්වන්නේ නැහැ. තේරුණාද කියන කාරණා. එතකොට හුදකලාව ජීවත් වෙන්න බෑනේ රටකට තනියම. තේරුණාද කියන කාරණා. ඒ නිසා යාට සිද්ධ වෙන එයා කරපු වැරදි වැඩේ නවත්තලා ජාතීන්ගේ සංගමයත් එක්ක දිගටම රැඳිලා ඉන්නේ. තේරුණාද? එහෙනම් ඔන්න ඔය දේ අපි කිය ආර්ථික සම්බාධක හරහා මුල් කාලේ ඇතිවෙච්ච ගැටුම් ඒව වළක්ව ගන්න පුළුවන්කම ලැබුණා. සාකච්ඡා මාර්ගෙන් පුළුවන්කම ලැබුණා. එහෙනම් එවැනි ගැටුම් කිහිපයක් වළක්වපු ආකාරයට උදාහරණ කිහිපයක් තමයි සර් දැන් බෝඩ් එකේ ලියන මේ ටිකෙන් 4ක්වත් ලියවෙන්න ඕන අද උත්තරේට. හරිද? එහෙනම් අපි යනවා මොනවද කියලා බලන්න. ඔයාලා දකින්නවා මෙන්න මේවා. එකක් තමයි ඇවිල්ලා ජර්මනිය සහ හරි ගැටුමක් ඇති වෙන්න හදනවා ජර්මනියයි පෝලන්තය අතරයි. ජර්මනිය සහ පෝලන්තය අතර ගැටුමක් ඇති වෙන කියලා ජාතික සංගමය වළක්වනවා. ඊට අමතරව ගත්තොත් තව එකක් තමයි ඉතාලිය සහ මේ ග්‍රීසිය කියන රටත් එක්ක ගැටුමක් ඇති වෙන කියලා ඒක වළක්වනවා. ඊට අමතරව ගත්තොත් එහෙම තවත් එකක් තමයි ඇවිල්ලා ස්වීඩනය සහ පින්ලන්තය අතර ගැටුමක් ඇති වෙන්න යනවා. ඒකත් වළක්වනවා. ඊළඟට ගත්තොත් ඉරානය සහ හරි තුර්කිය සම්බන්ධයෙන් ඉරානයයි තුර්කියයි මොසූල් තෙල්බිම සම්බන්ධයෙන් ගැටුමක් ඇති වෙන්න කියලා ඒකත් වළක්ව ගන්න පුළුවන්කම ලැබෙනවා. පැහැදිලිද? ඊට අමතරව ගත්තොත් එහෙම තවත් එකක් තමයි යුගොස්ලෝවියාව සහ ඇල්බේනියාව අතර ගැටුමක් ඇති වෙන කියලා ඒකත් වළක්ව ගන්නවා. මට තව එකක් තියෙනවා ඒක මෙතනින් ලියනවා. ඒ තමයි ඇවිල්ලා අපේ කවුද? ග්‍රීසිය සහ හරි බල්ගේරියාව අතර ගැටුමක් යනවා. පැහැදිලිද? ඒකත් කවුද විසඳන්නේ? අපි මේ කතා කරපු ජාතීන්ගේ සංගමය විසඳනවා. දැන් තේරුණා නේද? ඒතර මේ අවුරුදු 20 කාලය තුල 1919ත් 1939ත් අතර තුල යුද්ධ ඇති වෙන්න ගියා. හරි. ඒතර ඒව සාකච්ඡා මාර්ගයෙන් ආර්ථික සම්බාධක මගින් පැහැදිලිද යොදවලා ඒව විසඳ ගන්න කටයුතු කරේ කවුද? ඊටාම ලොකු මෙහෙවරක් කරේ කවුද මේ අවුරුදු 20 21 කාලය තුල ජාතීන්ගේ සංගමය කියන එක උත්තරයට ලියවෙන්න ඕන. පළවෙනි උත්තරේ ඕකයි. එහෙනම් මම දෙවෙනි එකට යන්න හදන්නේ. එහෙනම් අපි යම් දෙවෙනි මාතෘකාව ගාවට මම මේක මකනවා. ඔයාට අදාළ ඒවා ටික ඔයා පුතේ ලියා ගන්න පුළුවන්. මාගේ පොතක ඔයාලා වීඩියෝ එක ආයෙ බලන්න පුළුවන් නිසා මම මෙතනින් එහාට යනවා. හරි. එහෙනම් මම මේක මකනවා. මේ ටික ඔයා වැඩි කරගන්න. දෙවෙනි මාතෘකාව ගාවට යන්න හදයි. හරිද? දෙවෙනි මාතෘකාව තමයි මම කිව්වොත් හරි. දෙවෙනි මාතෘකාව තමයි මම ප්‍රශ්නේ කෑල්ල මකන්නම් ඔයාලා මේක තියලා. හරි. එතකොට දෙවෙනි මාතෘකාව වෙන්නේ නම්බර 2 අපි ගන්නවා. හරි. මේ ඉන්නවනේ අපේ ජාතීන්ගේ සංගමයට බාර දෙනවා පුතේ. හරිද? ජාතීන්ගේ සංගමයට බාර දෙනවා පුතේ මේ පළවෙනි ලෝක යුද්ධයෙන් බිඳ වැටිච්ච රටවල් නැවත නගා සිටුවීම සඳහා. පැහැදිලිද කියන කාරණා. නැවත නගා සිටුවීම සඳහා මේ බිඳ වැටිච්ච රටවල් කාටද බාර දෙන්නේ? ජාතීන්ගේ සංගමේ බාරකාරත්වයේ යටතටපත් වෙලා ඒගොල්ලෝ අධීක්ෂණය කරනවා. ඒතර අපිට කියන්න පුළුවන් මොකද්ද? පළවෙනි ලෝක යුද්ධයෙන් බිඳ වැටුණු රටවල්. හරි. පළවෙනි හරි ලෝක යුද්ධයෙන් හරි බිඳ වැටුණු රටවල් අපි කියනවා නගා සිටුවීම කියලා ගමුකෝ. නගා සිටුවීම පේනවද? හරි. ඉතින් දන්නවනේ කොච්චර විනාශයක් වුණාද කියන අපි කතා කරානේ. කෝටියක් විතර මිනිස්සු මැරුණානේ මේ ලෝක යුද්ධයෙන්. පැහැදිලි. ඊට වඩා විශාල ප්‍රමාණයක් අංග විකල වුණානේ. ඊට වඩා විශාල ප්‍රමාණයක් තුවාල ලැබුවයි කියලා අපි කතා කරා. සරණාගතය වුණා කියලා කිව්වා. හරි. එතකොට මේ බිඳවැටිච්ච ජර්මනිය වගේ රටවල්, හරි බිඳවැටිච්ච ඕස්ට්‍රියාව වගේ රටවල්, හරි බිඳවැටිච්ච ප්‍රංශය වගේ රටවල්, ඒ වගේ රටවල් නැවත ගොඩ ගන්න ඕන. ඒ ගොඩ ගන්න කවුද මූලිකත්වය අරගෙන කටයුතු කරේ මේ වෙලාවේ? ජාතීන්ගේ සංගමය. ඒතර මේ ජාතීන්ගේ සංගමය මේ රටවල් වලට එයාට දෙන්න පුළුවන් උපරිම අනුග්‍රහය.
ඒක මුදලින් වෙන්නත් පුළුවන්. පැහැදිලිද? නැත්තම් ආහාර වෙන්න පුළුවන් මේ පැත්තේ මිනිස්සුන්ට. තේරුණා? යටිතල පහසුකම් නම් වාලනවා වෙන්න පුළුවන්. තේරුණා? ඒ දේවල් ටික පුතේ සක්‍රීයව ඒව ලබා දුන්නා. ඒ ලබා දීලා ටික දවසක් යනකොට දැන් ඒ රට ටික ටික හොඳ වෙනවනේ. හොඳ වෙනකොට ඒගොල්ලොන්ගෙන්ම රටේ ඡන්දයක් හරි තියලා ඒගොල්ලොන්ගේම පාලකයෝ පත් කරගෙන ඒගොල්ලොන්ට කියනවා මෙන්න මේ ප්‍රදේශ මෙන්න මේ විදියට සංවර්ධනය කරන්න කියලා. ඒතර ඒව අධීක්ෂණය කරේ කවුද? ඒ රට ඒගොල්ලෝ කරන් යන ආකාරය අධීක්ෂණය කරේ කවුද? මෙන්න මේ ජාතීන්ගේ කියන සංගමය කියන එක මතක තියාගන්න. Tamanට ලැබිච්ච බාර කාර්යත්වයේ ලැබිච්ච රටවල් මොකක් කරාද කතා කරන්නේ? ඒවා අධීක්ෂණ ක්‍රියාන්විතේ මෙයා හිටියා කියන එක ඔළුවේ තියාගන්න ඕන. පැහැදිලිද? ඒ වගේම ආධාර උපකාරත් ඒ දේවල් කරා. මොකද ඒ රටට බෑනේ එකපාරණයකට ඉන්න බෑනේ. මේ දේ තේරුම් ගන්න. තේරුණා නිසා යටිදල පහසුකම් වර්ධනය කරන්න. ආහාර පාන ඇඳුම් පැළඳුම් දේවල් වෙන්න පුළුවන්. නිවාස දෙන්න වෙන්න පුළුවන්. මුදල් වෙන්න පුළුවන්. මේ උපරිම ඒ අවශ්‍ය දේවල් ටික ජාතින්ගේ සංගමයට කළ හැකි ආකාරයෙන් උපරිම ලබා දීලා ඒ රටවල් නගා සිටවන්න කටයුතු කරා. ඒ නගා සිටින ආකාරය දිහා මෙයා බලාගෙන හිටියා අධීක්ෂණය කරා කියන කාරණාව තමයි ඔයාගේ අච්චුපතට આવොත් එහෙනම් මම ඔයාට ඒක තියෙනවා නම්බර 3න් පිටු අංක 140 නම්බර 3 වෙනි කොටස තියෙනවා මෙහෙම. පළමු ලෝක යුද්ධයෙන් පසු ජාතීන්ගේ සංගමයේ බාරකාරත්වයට පත් කොට තිබූ යටත් විහිද පිළිබඳ අධීක්ෂණ කටයුතු සාර්ථකව කරා. පැහැදිලිද? එහෙනම් මගේ 3 වෙනි මාතෘකාවට යන්න ආගන්න. 3 වෙනි මාතෘකාව බවට පත් වෙන්නේ මම මේක පොඩ්ඩක් තිබ්බ ඔයාලට මතක් වෙන්න පොඩ්ඩක්. හරිද? හරි මම මෙන්න මේ චුට්ට ඕනනම් අයින් කරලා 3 වෙනි මාතෘකාව එතනින් ලියන්නම්. හරිද? මොන බලා ගන්න. හරි. 3 වෙනි මාතෘකාව තමයි මට ගන්න වෙන්නේ. අපි කිව්වා මේ කාලේ මේ පළමු ලෝක යුද්ධයෙන් මිනිස්සු අසරණ වෙලා ඉන්න මොහොතක මතක තියාගන්න ඕන අනිත් පැත්තෙන් ඇවිල්ලා හරිද සරණාගතයන්ට ප්‍රශ්න වෙනවා. සරණාගත ප්‍රශ්නය හරි සරණාගතයන්ව හොඳ තත්ත්වයකට ගන්න පැහැදිලිද? ඔයගොල්ලන්ට යම්කිසි විදියක හොඳ තත්ත්වයකට මේ මිනිස්සුන් ගන්න පිළිසරණක් වෙන්න හරි හේතුවක් වුණා. කවුද මේ කතා කරන්නේ? ජාතීන්ගේ සංගමය. හරි නිසා සරණාගතයින් වෙන්න පුළුවන්. ඊට පස්සේ සමහර අය ඉන්නවා පුතේ විතර මත්ද්‍රව්‍ය වලට කියන්නේ ඇබ්බැහි වෙච්ච මිනිස්සු ඉන්නවා. පැහැදිලිද කියන කාරණා. ඊටත් අමතරව ගත්තොත් එහෙනම් මේ කාලේ අපි දන්නවා වහල් වෙලඳාම තහනම්. නමුත් මේ කාලේ තුලත් මේ හොරෙන් පැහැදිලිව මේ වහල් වෙලඳාම කරා. මේ මිනිස්සුන්ව අරගෙන ගියා. හරිද? ඒගොල්ලොම පුතේ වැඩ මේ වෙනත් රටවල් වලට හිටන් අරගෙන ගියා. වතු වගාවෙන් වෙන්න පුළුවන් විවිධ දේවල් වල මේ මිනිස්සුන් අරන් ගිහලා යෙදෙව්වා. මේ මිනිස්සුන්ට සොච්චම් පඩියක් දුන්නේ. සමහර අයට පඩි දුන්නේ නැහැ. තේරුණාද කියන කාරණා? මේ වහල් වෙලඳාම හරි මිනිස්සුන්ව විකුණුවා කිව්වොත් හරි. එතකොට මෙන්න මේ කියන දේවල් සිදු වෙන්න පුළුවන් සහ සිදු වුණ කාලයක් තමයි මේ පළලෝක යුද්ධයෙන් පස්සේ. හරි ඒක සරණාගතයින්ට පිළිසරණක් වුණා. මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙන්න පුළුවන් මිනිස්සු වහල් වෙලඳාමට කියන අරන් යන්න පුළුවන්. ඒ සියලු මිනිසුන්ව සරණාගත මත්ද්‍රව්‍ය වහල් වෙලඳාමේ හරි වෙලඳාමට හරි යොමු කරගෙන සිටි. නැත්නම් යොමු කරගෙන සිටි හරි මිනිසුන්ව හරිද ආරක්ෂා කරා. ආරක්ෂා කිරීම ඒ අයව කියන්න පුතේ නේද? හොඳ මාර්ගයට ගන්න පුළුවන්කම ලැබුණ ජාතීන්ගේ සංගමයට. පැහැදිලිද කියන කාරණා. එතකොට මම ඔයාලට අච්චුපතේ එක තියෙන එක කියවන්නම්. ඒක දෙවෙනි රූලේ මෙහෙම කියනවා සරණාගතයන් පුනරුත්ථාපනය සඳහා මැදිහත්වීමේ කටයුතු කිරීම සහ ඒකේ අවසාන රූල මම මේ දෙක එකට ඇල්ලුවා. නීති විරෝධී වහල් වෙලඳාම සහ මත්ද්‍රව්‍ය වෙලඳාම අඩපණ කිරීමට අවශ්‍ය කටයුතු කරා. තේරුණානේ? දැන් මේ සරණාගතයෝ තේරෙනවනේ ඔයාලට. ඒගොල්ලන්ගේ අම්මා නෑ, එක්ක තාත්තා නෑ, ඉන්න තැනක් නෑ. සමහර කෙනෙක්ගේ දරුවෝ ටික නැති වෙලා කන්න ආහාර නෑ. තේරුණා? ඇඳුම් පැළඳුම් නෑ. එවැනි ප්‍රශ්නනේ පිරිසිදු ජලය නෑ, අන්න වැසිකිළියක් නෑ. එවැනි ගැටලු විතර මේ සරණාගතයන්ට හරි ලේසියෙන් ඒ මිනිස්සුන්ට පුළුවන් නේද? පැහැදිලිද? හරි අර ව්‍යාපාරිකයෝ ඉන්නවනේ. පැහැදිලි කියන කාරණා. මත්ද්‍රව්‍ය වෙලෙන්දෝ ඉන්නවනේ. හරි තමයි වහල් වෙලඳාමට මේ මිනිස්සුන්ව විකුණනා ඉන්නවනේ. ඒ අයට හරි ලේසියෙන් මේ මිනිස්සුන්ව පුළුවන් දැන් කියන්නේ මේ දේවල්ට ඇබ්බැහි කරගන්න පුළුවන්. තේරුණා? ඒතකොට ඒක දන්නවා කවුද? ජාතීන්ගේ සංගමය. ඒ නිසා ජාතීන්ගේ සංගමය ඉක්මනින් මැදිහත් වෙලා ඒ දේවල් කරන්න ඉඩ දුන්නේ නැහැ. හරි. ඒතකොට සරණාගත මිනිස්සුන්ට පිළිසරණක් වෙලා අවශ්‍ය කරන ආහාර, අවශ්‍ය කරන නිවාසයේ දේවල් සපයලා දුන්නා කියන කාරණා. හරි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුවන්, ඇබ්බැහි වෙන්න ගිය අයව
වළක්ව ගත්තා කියන පැත්ත ඔයා ලියන්න ඕන. පැහැදිලි තාම සරලව මම කියලා දෙන්නේ. ඊට අමතරව අපි කතා කරාවිලා නීති විරෝධී වහල් වෙලඳාම අපි කියනවා නීති විරෝධී. අපි ඒ කලින් කතා කරාවාට කෝපි වගාව දැන් දෙත් අපි කතා කරා. තේරුණාද? හරි. හරි. ඒතර ඒව මතක් කරන්නේ නැහැ මම. ඒ නිසා මේ නීති විරෝධී වහල් වෙලඳාමට පැහැදිලිද කියන කාරණාව ඒ නීති විරෝධී වහල් වෙලඳාමට මතක තියාගන්න පුතේ ඇවිල්ලා ඒකට හිත තියන්න යම් කිසි විදියක ඒක නවත්තන්න ජාතීන්ගේ සංගමයට පුළුවන් වුණා කියන පැත්ත පෙන්වලා දෙන්න. ඒතර ඔන්න ඕක කරුණු තුන ওই විදියට ඔයා සකස් කරන්න ඕන ලියන්න ඕන ඔයා. පැහැදිලිද? හරි. එහෙනම් මේ කොටසින් යනවා ඊළඟ කාරණාව ගාවට යන්න හදන. එහෙනම් මේගොල්ලෝ අවසාන වශයෙන් මතක තියාගන්න අවුරුදු කීයක්ද කතා කරන්න පුතේ? අවුරුදු 21ක් යනකම් කිසිම යුද්ධයක් ඇති නොවෙන්න වග බලාගත්තා. සරණාගතයෝන් ඒගොල්ලෝ ආරක්ෂා කරා. මද්ද්‍රව්‍ය ගොදුරේ වලින් ආරක්ෂා කරා කියන කාරණාව ඔළුවේ තියාගන්න. මහල් වෙළඳාමෙන් ආරක්ෂා කරලා අර බිඳ වෙච්ච රටවල් නගා සිටවන්න කටයුතු කරා කියන පැත්ත ඔයා ලියවෙන්න ඕන කරුණු තුනකට. තේරුණාද? දෙයකට ඇහුවොත් ඔයාලට පුළුවන් ඒක හොඳම කරුණු දෙක අරගෙන ලියන්න. අර අනිත් එකත් අර අඩු මාතෘකාවට යම් ප්‍රමාණයකට එකතු කරන්න පුළුවන් කමක් තියෙනවා නම් එකතු කරන්න පුළුවන්. තේරුණාද? හරි. එහෙනම් මම යන්න හදන්නේ නම් ඊළඟ මාතෘකාව ගාවට. ඊළඟ ප්‍රශ්නේ ගාවට යන්න හදන්නේ. එහෙනම් මම මේ බෝඩ් එක මකනවා. මගේ ඊළඟ ප්‍රශ්නේ බවට පත් වෙන්නේ පුතේ හරි ජාතීන්ගේ සංගමය මේක අසාර්ථක වෙනවා. එතකොට අපෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා ඇයි මේ ජාතීන්ගේ සංගමය අසාර්ථක වුනේ කියලා. හරි. එහෙනම් අපි යනවා ප්‍රශ්නෙට. මම කෙලින්ම ප්‍රශ්න ලියන්න. ජාතීන්ගේ සංගමය හරි අසාර්ථක වීමට හේතුව. අසාර්ථක වීමට හේතු වූ කරුණු තුනක් විග්‍රහ කරන්න කියලා අපෙන් අහනවා ප්‍රශ්නයක්. පැහැදිලිද? අපි මෙහෙම ප්‍රශ්නයක් ආවොත් අපේ දරුවෝ මොකද කරන්නේ? එහෙනම් අපි ඒකත් උගන්වගෙන යන්න තමයි හදන්නේ. අපි ලෑස්ති වෙනවා. පළවෙනි මාතෘකාව ලෙස මම ගන්නවා මෙන්න මෙහෙම එකක්. හරි. පළවෙනි මාතෘකාව මම ගන්නවා. හරිද? මම කියනවා මේ ජාතීන්ගේ සංගමය තුල හරි අපි කියනවා විශාල මිනිසුන් ප්‍රමාණයක් සහ හරි ජාතීන්ගේ සංගමය තුල විශාල මිනිසුන් ප්‍රමාණයක් සහ හරි විශාල ගොඩබිම් ප්‍රමාණයක් තම භූමි ප්‍රමාණයක් කියලා කියන්නම්ම භූමි ප්‍රමාණයක් නියෝජනය නොවීම කියන කාරණා. පැහැදිලිද? හරි. මේ ජාතීන්ගේ සංගමය තුල හරිද විශාල ජනතාවක් විශාල මිනිසුන් ප්‍රමාණයක් සහ විශාල භූමි ප්‍රමාණයක් නියෝජනය නොවීම. හරි. ඕක මම මේ විදිහට කියලා දෙන්නම්. ඔයාට ඕන නම් ඕක මෙහෙම ලියන්නත් පුළුවන්. මොකද ලෝකයේ බලවත් රටවල් රැසක් ජාතීන්ගේ සංගමයට එක් නොවීම. එහෙම ගන්නත් පුළුවන්. ඔයාගේ පොතේ එහෙම තියෙයි. තේරුණාද? මොකද්ද කියන්නේ? ලෝකයේ බලවත් රටවල් රැසක් හරි ජාතීන්ගේ සංගමයට එකතු නොවේ. කොහේ මාතෘකාව ගන්න. නැත්තම් මෙහෙම ගන්නත් පුළුවන් වරදක් නැහැ. ඒකම තමයි මම කියන්න බලන්නකො. හරි. දැන් මම සිටියමක් අඳිනවා ලෝක සිටියමක් පොඩ්ඩක් බලා ගන්න. හරිද? හරි. මම මේ අඳින උතුරු ඇමරිකාව අඳින්නේ පොඩියට අඳිනවා. මේ ඇවිල්ලා මම කියනවා ඇලස්කාව. මෙයාව ඕනේ නැහැ අපිට ඇලස්කාව. මෙයාව මම ගන්නවා ඇවිල්ලා කැනඩාව. හරි. මෙයාව මම ගන්නවා ඇමරිකාව. හරි. මෙයාව මම ගන්නවා මෙක්සිකෝව. හරි. ඊළඟට වා දන්නවා මෙන්න මේ ආසන්නයේ මට ඕනෙ රටක් තියෙනවා ඔබට මේ හරි අප්‍රිකාව ඇඳලා ඕනෙත් නැහැ මට. හරිද? හරි. ඒක ඇඳලා මම මෙතන කියනවා පෘතුගාලය, හරි, ස්පාඤ්ඤය, ප්‍රංශය, බෙල්ජියම, නෙදර්ලන්තය සහ ජර්මනිය. මෙන්න මේ ජර්මනිය මට වැදගත්. මෙයා ඉතාලිය, මෙයා ග්‍රීසිය, මෙයා එංගලන්තය. පැහැදිලිද? හා. එතකොට මම කියන්න මේක ලොකුවට ඇඳා. හරි. ඊට මේ පැත්තෙන් මට ඕන වෙන රටක් තියෙනවා. මට ඉන්දියාව නිකමට පොඩක් ඇඳලා, හරි. ලංකාවත් ඇඳලා මම මෙතන අඳින්නම් පොඩක් ඔයාලට චීනයත් ඇඳලා චීනෙට වඩා ලොකු වෙන්න ඕනද? චීනයත් මම ඇඳලා මට ඕනකම තියෙනවා මෙතන දාගන්න දැන්. හරිද? මම ඔයාලට මේ පෙන්වන්න හදන්නේ මේ කළු මුහුද, මේ තුර්කිය, මේ කොන්ස්ටාන්තිනෝපල්. එහෙනම් මෙතනින් මම එනවා පුතේ ඇවිල්ලා මෙහෙන් ගන්නවා මම රුසියාව කියලා. මොකද්ද ගන්න මම කියන්නේ? රුසියාව. පැහැදිලිද මේ රුසියාව? හරිද? එතකොට ඔයාට තේරෙනවා දැන් මම මේ කියන්න යන කාරණා. මම සිතියෙමින් හරි ලේසියෙන් ඔයාලට කියලා දෙන්න හදා. එහෙනම් ජාතීන්ගේ සංගමය තුල මම කව විශාල මිනිසුන් ප්‍රමාණයක් හිටියේ නැහැ. ගොඩබිම් ප්‍රමාණයක් හිටියේ නැහැ. එහෙනම් අපි බලමු ප්‍රශ්නට යමු. මොකද්ද? අපි උත්තරයට යමු.
ඔයා මතක තියාගන්න ජාතීන්ගේ සංගමය ආරම්භ කරපු කෙනෙක් මම නමක් කිව්වා. ඇමරිකාවේ ජනාධිපති වුඩ්රෝ විල්සන් ගැන මම කතා කරා. පැහැදිලිද? ඒතර වුඩ්රෝ විල්සන් මූලිකත්වය අරගෙන ජාතීන්ගේ සංගමය නිර්මාණය කරත් ඒගොල්ලොන්ගේ සෙනට් සභාව කියලා පිරිසක් ඉන්නවා. මේ පාර්ලිමේන්තුව තුල මේ සෙනට් සභාව මේ ජාතීන්ගේ සංගමේ යම් යම් කොන්දේසි වලට කැමති උන්නේ නැහැ. ඒ කැමති උනේ නැති නිසා හරිද? එතකොට වුඩ්රෝ විල්සන් කැමති වුණාට ජාතීන්ගේ සංගමයට එන්න සෙනට් සභාවේ විශාල පිරිසක් අකමැති වීම නිසා කාටද දෙන්න බැරි වුණේ? ඇමරිකාවට එන්න බැරි වුණා ජාතීන්ගේ සංගමයට. දැන් තේරුණාද? දරවාට තේරෙන්නේ විශාල මිනිසුන් ප්‍රමාණයක් සහ හරි විශාල භූමි ප්‍රමාණයක් නියෝජනය වෙන්නේ නැහැ. පේනවද? මේ ඇමරිකාව නැහැ. මේ ඇමරිකාව නෑ ජාතීන්ගේ සංගමය. තේරුණා? විශාල මිනිස්සු ප්‍රමාණයක් නියෝජනය වෙන්නේ නැහැ ජාතීන්ගේ සංගමය. තේරුණාද කියන කාරණාව? විශාල ගොඩබිම් ප්‍රමාණයක් වෙච්ච රටක් මේක එයත් නැහැ. තේරුණාද? නිසා ඔන්න ඔය කියන එක. දෙවෙනි කාරණාව මේගොල්ලෝ ගත්තේ නැහැ. ජර්මනියව ගත්තේ නැහැ. ඇයි ජර්මනියව ගත්තේ නැත්තේ? පළවන ලෝක යුද්ධයේ හරි වරදකරුවා කියලා කාවද ගත්තේ නැත්තේ? ජර්මනියව ගත්තෙත් නැහැ. ඒතර ජර්මනිය කියන්නේ විශාල රටක්. පැහැදිලිද? විශාල ජනකායක් ඉන්නවා. ඒ රටක් නැහැ ජාතීන්ගේ සංගමය තුල. ඊළඟට මේගොල්ලෝ ගත්තේ නැහැ. වාට අපි 7 වෙනි පාඩමේදී කතා කරනවා. හරි 1917 මේ රුසියාවේ ඇති වෙනව පුතේ ඇවිල්ලා හරි විප්ලවය. හරි බොල්ෂෙවික් විප්ලවය. හරි. ඒතර අපි ගත්තොත් මේකේ විප්ලව දෙකක් සිදු වෙනවා. 1917 මාර්තු විප්ලවය සහ 1917 ඔක්තෝබර් විප්ලවය කියලා. ඒතර මතක තියාගන්න කාරණා පුතේ මේ රුසියාව එයා විප්ලව කරන රටක්. එයාව ගන්න බෑ. එයාව ගත්තොත් එහෙනම් මේ ජාතීන්ගේ සංගමය තුලත් එයා විප්ලව කරයි කියලා එයාව ගත්තෙත් නෑ. තේරෙනවද? පේන විශාල රටක් නේ. රුසියාව කියන්නේ ඇවිල්ලා පැහැදිලිද? රුසියාවක් නෑ. රුසියාවේ විශාල ජනගහනය නියෝජනය වෙන්නේත් නෑ. තේරුණාද කියන කාරණා. ඒ වගේම තමයි පුතේ මතක තියාගන්න තව රටයක වාට පොතේ නැහැ. මෙක්සිකෝවත් නැහැ. මෙක්සිකෝ ඇවිල්ලා ගත්තොත් අභ්‍යන්තර ආරවුල් තිබ්බා. ඒතර අභ්‍යන්තර ආරවුල් තිබ්බ නිසා රට ඇතුළේ ගැටුම් තිබ්බ නිසා මෙක්සිකෝ ගන්න බෑ. මෙක්සිකෝ ගත්තොත් එන්නේ යා ගැටුම් විසඳ තමයි අපිට ඉන්න වෙන්නේ කියලා මෙක්සිකෝව ගත්තෙත් නැහැ. ඒ නිසා වඩා පේනවා ඇති මගේ මාතෘකාව සාධාරණයි කියලා පේනවා ඇති වාට. මොකද මාතෘකාව අපි ගත්තේ නම් කියන්නේ විශාල මිනිසුන් ප්‍රමාණයක් සහ විශාල ගොඩබිම් ප්‍රමාණයක් නියෝජනය නොවීම කියලා මාතෘකාව අපි කතා කරන්නේ. නැත්තම් වාඩර පොතේ මාතෘකාව ලියන්න පුළුවන් ඇමරිකාව වැනි විශාල රාජ්‍යයන් කීපයක්ම ජාතීන්ගේ සංගමය තුළ නියෝජනය නොවීම කියලා වාට කතා කරන්න පුළුවන්. තේරෙනවද කියන එක කාරණා පළවෙනි එක මම ඉවර කරා. මම දෙවෙනි මාතෘකාවට යනවා. හරිද? දැන් මේක හරිනේ නම් මම දෙවෙනි මාතෘකාවට යන්න හදන්නේ. දෙවෙනි මාතෘකාව ගැන මට කියන්න තියෙන්නේ මට මේ පොඩි ඉඩ ඇති මම ප්‍රශ්නේ මකන්නම්. ඒතරවාට මේක පේන්න තියෙන නිසා හරිද? හරි. කලබල වෙන්න තු යන්න. හරි. එතකොට මම කියන්න තියෙන්නේ දෙවෙනි මාතෘකාව තමයි මේකේ ජාතීන්ගේ සංගමය දැන් හිටියනේ ප්‍රබල රටවල් කීපයක්. හරි. එහෙනම් අපි කියනවා මේ ප්‍රබල රටවල් හරිද? ජාතීන්ගේ සංගමය වෙනුවෙන් වැඩ නොකිරීම කියන කාරණාව. හරි. වැඩ නොකිරීම කියන කාරණාව ඉතාමත් මේ සරලව මම වාට කියලා දෙන්නේ. පේනවාට ප්‍රබල රටවල් දැන් ඔයා දන්නවනේ මේක තුල ඉන්නවා කියලා දෙන්නෙක් ප්‍රධාන. තව ඉන්නවා. හරි. ඔයා දන්න දෙන්නෙක් ඉන්නවනේ කවුද? ඒ තමයි එංගලන්තේ. එතකොට එංගලන්තේලාව මේ ජාතීන්ගේ සංගමයක් ඇයි මේ හදාගත්තේ? ඇයි මේකට එංගලන්තය ආවේ? ජාතීන් අතර ප්‍රශ්නයක් තියුණොත් ඒව වළක්වන්න. හරි. එතකොට එයා ඒ වෙනුවෙන් කටයුතු කරන්නේ වෙයි පුතේ. නමුත් එයා එහෙම කරේ නෑ. එයා මොකද කරේ? එයා හුදකලා ප්‍රතිපත්තියක තමයි එයා හිටියේ. හරි. මොකද්ද කියන්නේ? හුදකලා ප්‍රතිපත්තියක. හරි. එයා තනියෙන් එයාගේ පාඩුවේ හිටියා. ඔයා ලියන්න උත්තරේට එයා කාලය, එයාගේ ධනය, එයාගේ ශ්‍රමය මේ කිසි විටකත් එයා කියන්න හරි යෙදෙව්වේ නෑ ජාතීන්ගේ සංගමය වෙනුවෙන්. තේරෙනවද? ඉන්න කෙනා වැඩ කරන්නේත් නෑ. පැහැදිලිද? තව එක්කෙනෙකු උදාහරණයකට යන්න හදනවා. එයා තමයි ප්‍රංශේ. දැන් මේ ප්‍රංශේ ගාවට ගියාම එයා ඇයි මේකට ආවේ? එයා ජාතීන්ගේ සංගමයට ආවේ. ඒවට මතකනේ අපි ගිය පාර වීඩියෝ එකෙන් කතා කරා.
එල්සාස් සහ ලොරේන් කියන ප්‍රදේශ වටිනා ගල් අඟුරු සහ යපස් කෙත එයාට අහිමි වුණානේ ජර්මනිය ගාවනේ දැන් තියෙන්නේ. ඒත් දැන් මේ වෙලාවේ මෙයා ආවේ අන්නේ ජර්මනිය ගාව තියෙන එල්සාස් ලොරෙන්ස් නැවත මෙයාට ලබා ගැනීමේ අරමුණේ. තේරුණාද කියන කාරණා. ඒක ගන්න තමයි මෙයා මේ ජාතික සංගමයට ආවේ. සහ වාට මතකද ජර්මනිය ගෙවන්න ඕන වර්සෙල්ස් කිව්සුම හරහා ඇමරිකානු ඩොලර් මිලියන 33ක් මතකද? ඒතර මෙන්න මේ දේවල් ලබා ගන්න තමයි කවුද ආවේ කතා කරන්න ප්‍රංශය ආවේ. තේරුණාද කියන කාරණාව. ඒ නිසා ඉන්න අයත් වැඩ නොකිරීම ජාතීන්ගේ සංගමය බිඳ වැටෙන්න හේතුවක් බවට පත් වුණා. තේරෙනවද කියන එක? ඔන්න ඔය දෙන්න උදාහරණ දාලා ලියන්න. එතකොට හරි. එහෙනම් මම තුන්වෙනි මාතෘකාවට යන්න හදන්නේ මම. එහෙනම් තුන්වෙනි මාතෘකාව මම ගන්නවා. හරි. ඔයා තුන්වෙනි මාතෘකාව ගන්න මම මේක ඕනනම් මකන්න ඕනෙත් නැහැ මට දැන් මෙතන. හරිද? හරි මම මකන්නම් වාට දැන් මේක දැන් පැහැදිලි හින්දා යා. ඒතර තුන්වෙනි මාතෘකාව ලෙස අපි ගන්නවා මෙන්න මෙහෙම එකක්. හරි මම තුන කියලා තෝරන්න දාන්නම්. හරිද? හා. ඒතර තුන්වෙනි එක තමයි ජාතීන්ගේ සංගමයට හමුදා ශක්තියක් නොමැති වීම කියන කාරණාව. මොකද්ද පුතේ? ජාතීන්ගේ සංගමයට හමුදා ශක්තියක් නොමැති වීම කියන කාරණාවට තමයි අපි යන්න හදාන්නේ. හරිද? හරි. ඒතර මම මුලදීත් කතා කරා. මේ ජාතීන්ගේ සංගමයට හරි එයාට සිද්ධ වුණා මේ අවුරුදු 20 21 තුලත් විවිධ රටවල් අතර ගැටුම් ඇති වුණා. හරි. එතකොට ඒව එයා විසඳන්න ඕනේ. ඒතර එයා මුලින්ම විසඳන්න පාවිච්චි කරපු දේ තමයි ඇවිල්ලා මොකද්ද අපි කිව්වා සාකච්ඡා මාර්ගයෙන්. සමහර ගැටුම් පුළුවන් වුණා සාකච්ඡා මාර්ගයෙන් විසඳන්න මුල් කාලේ ඒවා. තව සමහර ඒවාට අපිට අනුනා වුණාට මම කිව්වා ආර්ථික කියන්නේ සම්බාධක පණවල පුළුවන්කම ලැබුණා ඒව විසඳන්න. මම ඒව ඉස්සෙල්ලා කිව්වා. නමුත් පුතේ මතක තියාගන්න පසු කාලීන වෙනකොට 1929 31 ඔය කාලේ වෙනකොට පැහැදිලිද මේ ජර්මනිය තුලත් ඉතාලිය තුලත් එන උමුතු ජාතිකවාදය හරිද උමුතු ජාතිකවාදය මුදුන්පත් කරගත් නායකයෝ දෙන්නෙක් එනවා. අපි ඉදිරියේදී කතා කරමු නායකයෝ ගැන. පැහැදිලිද කියන කාරණා. ඒතකොට මම මේ කියන්න හැවිද්දේ ඒතකොට ඒ කියපු ඒ ජාතිකවාදය කියන කාරණාත් එක්ක ජර්මනිය බලනවා තමන්ගේ රට අංකයකට අරන් එන්න, ඉතාලිය බලනවා යාගේ රට අංකයකට අරන් එන්න බලනවා. මේ තිබුණු ජාතිකවාදී හැඟීම් එක්ක ඒ රටවල නායකයෝ ජර්මනි ඉඳපු ඇඩොල්ෆ් හිට්ලර් පැහැදිලි කියන කාරණා. එතකොට ඉතාලිය ඉඳපු අපි කතා කරන බෙනිටෝ මුසෝලිනි පැහැදිලිද මෙන්න මේ කියන නායකයෝම පාලනය කරගන්න බැරි වුණා පුතේ. පැහැදිලිද? ඒතර මම උදාහරණයක් කියනවා. මම ඉස්සෙල්ලා ඒ උදාහරණේ කිව්ව නිසා ඔයාලට පැහැදිලි. මම ඕන කමින්ම ඒක ඉස්සෙල්ලා කිව්වා ඔයාලට තේරෙන්න ඕන නිසා. ඔයාලට මතක ඇති මේ ඉතාලිය ඉන්නවනේ. ඉතාලිය එයා ආක්‍රමණය කරා පුතේ කාවත් දන්නවද අපි කිව්වා ඇබිසීනියාව කියන්නේ වර්තමානයේ මම කිව්වා මොකද්ද? ඉතියෝපියාව කියලා කිව්වා. ඒතර ඉතියෝපියාව ආක්‍රමණය කරා. පැහැදිලිද? ඒතර මේ වෙලාවේ ඉතාලිය වැරදීනේ. ජාතීන්ගේ සංගමය කියනවා ඉතාලිය වැරදි කියලා. වහාම අයින් වෙන්න කියනවා ඇබිසීනියාව. ඇබිසීනියාව නිදහස ලබා දෙන්න කියනවා. පැහැදිලිද? නමුත් මොකද වුනේ? ජාතීන්ගේ සංගමය පැහැදිලිද කියපු දේ ඇහුවේ නෑ ඉතාලිය. ඉතාලිය මොකද කරන්න කියන? ඉතාලිය කොහෙන්ද අයින් වුනේ? ඉතාලිය ඇබිසීනියාවෙන් නෙවෙයි අයින් වුනේ. ඉතාලිය ජාතීන්ගේ සංගමෙන් අයින් වුණා. තේරුණාද? පැහැදිලිද? මේ වෙලාවේ හරි ඉතාලියට පැහැදිලිද ප්‍රහාරයක් එල්ල කරන්න. මම මගේ භාෂාවෙන් කිව්වොත් කනට දෙකක් දෙන්න. පැහැදිලිද? කාගාවද? ජාතීන්ගේ සංගමයේ ගාව කියන්නේ මාතෘකාව තිබුණේ නැහැ. එහෙනම් මාතෘකාව අපි ගත්තා මොකද? හමුදා ශක්තියක් තිබුණේ නැහැ. තේරුණාද කියන කාරණා. ඔය නිසා ඊට පස්සේ කාලේ හරිද ජපානය විසින් ආක්‍රමණය කරා. කාවද? ජපානය ආක්‍රමණය කරා. චීනයේ වෙළඳයිතිය ලබා ගැනීම සඳහා චීනයේ මැන්චූරියාව කියන ප්‍රදේශය ආක්‍රමණය කරා. තේරුණා? ඒ වෙලාවෙත් ඒ වෙනුවෙන් ආර්ථික සම්බන්ධය දැම්මට හරිය ගියේ නෑ. හරි එහෙනම් දෙකක් අනින්න දෙකක් ගිහිල්ලා පහර දෙන්න හමුදාවක් පියාඩුම ගන්න සාමසාධක හමුදාවක්වත් කාගෙන් හරි ඉල්ල ගන්නවත් එහෙම එකක් ගැන කියන්නේ මේගොල්ලන්ගේ ඔළුවේ තිබුණේ නැහැ කාගේ ජාතීන්ගේ සංගමය. ඒ නිසා ඊටත් පස්සේ අපි කියනවා මේ කාලීනව මේ සමකාලීනව ජර්මනියේ කවුද හිට්ලරුත් කියන්න ප්‍රදේශ අල්ල ගන්න ගියා. ඒ නිසා මම කියන්න කැමති එයාටවත් පැහැදිලිද ප්‍රහාරයක් එල්ල කරන්න ජාතීන්ගේ සංගමයේ ගාව හමුදාවක් නොතිබීම නිසා
ජාතීන්ගේ සංගමය බිඳ වැටෙන්න දැන් දෙවන ලෝක යුද්ධයක් ආරම්භ වෙන්න ඒකත් එක හේතුවක් බවට කියන්න පත් වුණා කියන එක මතක් කරන්න කැමතියි. ඔන්න ඔය ටික ඔයාලා ලියලා දාන්න ඕන. ඔයාට මෙන්න හමුදා ශක්තිය නොමැති උදාහරණ මම ඔයාලට දුන්නේ. පැහැදිලිද? මුලදී සාකච්ඡා මාර්ගයෙන් ගියා. ඊට පස්සේ ආර්ථික සම්බාධක පැනෙවුවා. නමුත් ඒ දෙකෙන්ම බැරි වෙච්ච අවස්ථා තිබ්බා. ඒ වෙලාවේ හමුදාවක් තිබ්බේ නැහැ. කාටද කතා කරන්න කියන්නේ ජාතීන්ගේ සංගමය ඇතේ උදාහරණ පේනවා. ඉතාලිය අබිසීනියාව ආක්‍රමණය කරා. ජපානයේ චීනයේ මැන්චූරියාව ආක්‍රමණය කරා. ජපානය ආක්‍රමණය කරනවා. තව රටවල් මම තව ඉස්සරහට දැන් කතා කරනවා ඔයාලට. ජපානය ආක්‍රමණය කවුද? අපේ ජර්මනිය ආක්‍රමණය කරනවා. අපි දන්නවා ඔස්ට්‍රියාව ආක්‍රමණය කරනවා. හරි. චෙකස්ලෝවැකියාව ආක්‍රමණය කරනවා. පෝලන්තය ආක්‍රමණය කරනවා. ඒ කිසිම වෙලාවක ජාතීන්ගේ සංගමය තුල තිබුණේ හමුදා ශක්තියක්. ඒ නිසා පැහැදිලිද කියන කාරණා ජාතීන්ගේ සංගමය බිඳ වැටෙන්නත් අනිත් පැත්තට දෙවන ලෝක යුද්ධයක් ඇති වෙන්නත් ජාතීන්ගේ සංගමය හේතුවක් බවට පත් වෙනවා කියන එක ලියන්න පුළුවන්. තේරුණාද? හරියන මේ ප්‍රශ්නෙත් ඔන්න ඉවර කරලා අපි යන්න හදන්නේ ඊළඟ කාරණාව දිහාවට හැරෙන්න. ඔයා මේ ටික කියව ගන්න පුතේ මම ඔය කියපු ටික මෙන්න මේ හරිය තියෙනවා. පැහැදිලි පිටු අංක 140 සහ 41 තුල අන්තර්ගත වෙනවා. තවත් දේවල් එකතු කරගෙන ඔයාගේ ගමන ඉස්සරහට යන්න. එහෙනම් මම යන්න හදන්නේ නම් දෙවන ලෝක මහා සංග්‍රාමයේ හේතු ටිකක් ඔයාට අද දවසේ මේ වීඩියෝ එකෙන්ම කියලා දෙන්නයි හදන්නේ. බලමු දෙවන ලෝක යුද්ධයට හේතු මොනවාද කියලා. හරි. එහෙනම් අපි දෙන්න යනවා දෙවන ලෝක මහා සංග්‍රාමයේ හේතු ගැන බලන්න යන්න. එහෙනම් අපි යනවා පළවෙනි හේතුව ගාවට. ඔයා පෙරලා ගන්න පුතේ. ආ හේතුවට යන්න ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් මෙහෙම කතා කරමු. දෙවන ලෝක මහා සංග්‍රාමය ආරම්භ වුණේ කවද්ද? හරි. එහෙනම් 1900 හරි අපි කියනවා 39 ඉඳලා 1945 46 ඔය කියන කාල දක්වා මේ දෙවන ලෝක මහා සංග්‍රාමය ඇති වෙනවා. මේකත් පුතේ පළවෙනි ලෝක යුද්ධය වගේමයි. හරි. මුලදී මේකත් මේ ලෝක යුද්ධයත් අපිට සීමා වුණේ කොට යුරෝපයට සීමා වුණා. මේක ලෝක යුද්ධයක් බවට පත් වෙන්නේ හරි මේකට පසු කාලීන වෙනකොට අපි දන්නවා මේකට ඇමරිකාව සම්බන්ධ වෙනවා. පැහැදිලිද? ඒ වගේම සම්බන්ධ වෙනවා රුසියාව සම්බන්ධ වෙනවා, ආසියානු මහද්වීපය සම්බන්ධ වෙනවා. ඒකත් එක්ක ජපානය සම්බන්ධ වෙනවා. ඒතර එංගලන්තය සම්බන්ධයි ප්‍රධාන වශයෙන්. ඒතර එයාගේ යටත් විවිධ හැමතැනම තියෙන ලෝකේ. ඒතර මේ දේවල් එක්ක අපි මේකත් හඳුනනවා මොකද්ද කියන්නේ? මේ ලෝක මහා සංග්‍රාමයක් කියලා. පැහැදිලිද කියන රටවල් දෙකක් විතරක් නෙමෙයි මහද්වීපත් කීපයක් එකතු වුණා. පැහැදිලි මහද්වීප වල ඉන්න රටවල් එකතු වෙලා තමයි පුතේ පැහැදිලි එකතු වෙලා කියන්නේ පිල් දෙකකට බෙදිලා පුතේ මේ සටන් කරන්නේ. ඒ නිසා අපි මේකට කියනවා දෙවන ලෝක මහා සංග්‍රාමය කියලා. පැහැදිලි. එහෙනම් අපි යන්න හදන්නේ ඒකට හේතු ටික බලන්න යන්න හදන්නේ ඉක්මනින් යන්න හදන්නේ එතෙන්ට. එහෙනම් අපි එනවා 142 වෙනි පිටුවේ ඉන්නවත් එක්ක අපි එනවා පළවෙනි මාතෘකාව කතා කරන්න. ඔය අපි යනවා මෙන්න මෙහෙම මාතෘකාවට ජර්මනිය. හරි. ජර්මනියේ හිට්ලර් බලවත් වීම සහ පැහැදිලිද බලවත් වීම සහ ඔහුගේ ක්‍රියාකලාපය. ඔහුගේ ක්‍රියාකලාපය කියන කාරණාව. පැහැදිලිද? තේරුණා? ජර්මනියේ හිට්ලර් බලවත් වීම හා ඔහුගේ ක්‍රියාකලාපය කියන කාරණාවට යන්න හදා. තේරුණාද? හරි. එතකොට මේක ගිය සිලබස් එකේ. හරිද? ඕක දුන්නේ පුතේ අපිට ඇවිල්ලා හරිද? දැන් මේකේ තියෙන්නේ මේ පිටු දෙකම ඇවිල්ලා අපි ගත්තොත් හරිද? මේ පිටු දෙක තුනම අපි ගත්තොත් එහෙම එක මාත්‍රිකාවක් නේ. පැහැදිලිද? මේක මාත්‍රිකා දෙකකට ලියන්නත් පුළුවන් වාට ඕන නම්. තේරුණාද? මේක ලොකු වැඩිනේ පේනවනේ. වාට පුළුවන් මේ ටික එක මාත්‍රිකාවක්. ඒ තමයි ජර්මනියේ හිට්ලර් බලවත් වීම ගැන තියෙන මෙතෙන්ට වෙනකම්. පැහැදිලි. ඊට පස්සේ ඔහුගේ ක්‍රියාකලාපයේ තියෙන මුත් ඉතුරු ටිකේ. තේරුණාද කියන කාරණාව. හරිද? ඒ නිසා අපි ඉස්සරහට යනවා එන මම මේක කෑලි දෙකකට කතා කරන්නම්. ඔයා ඕනනම් එකකට ලියන්න. ප්‍රශ්නයක් නැහැ. වගේ අච්චු පොතේ මේක තියෙන නිසා. නමුත් කලින් අපි මේ කලින් අච්චු පොතට ගියොත් එහෙම මේකෙත් ඔයාලට පේනවා මේ එකක් තමයි හිට්ලර්ගේ නැගීම. ඒ කියන්නේ හිට්ලර්ගේ මේ බලවත් වීම කියන කාරණාව. හරි. හිට්ලර්ගේ පැමිණීම බලවත් වීම කියන්නේ දෙවෙනි එක තමයි හිට්ලර් ක්‍රියාකලාපේ දෙවෙනි එක ලෙස අරන් තියෙන්නේ. පේනවද ඔයාලට? හරි. දැන් මේ පාර පුතේ දෙකම එකට දීලා තියෙනවා. ඔයාලට කැමති නම් එකට ලියන්න. නැත්නම් දෙකට කඩලා ලොකු උත්තර දෙකකට යන්නත් පුළුවන්. හරිද? ඒක කැමති විදිහකට කරන්න. මම මේක කැලි දෙකකට වට කියලා දෙන්නම් යන්න. දැන් පළවෙනි මාතෘකාව යන්න හදලා ජර්මනිය මේ හිට්ලර් බලවත් වීම කියන කාරණාව කතා කරා. හරි. දැන් ඔයාලා දන්නවා හරි. මේ ජර්මනිය 1919න් පස්සේ
අන්තාසරණ වෙලා ඉන්නේ. හරි. එතකොට මේ ප්‍රදේශයේ මේ රටේ වගකීම බාරගන්නේ පුතේ පැහැදිලිද? නැත්නම් රාජ්‍යත්වයේ බාරගන්නේ පුතේ වයිමාර් කියලා සමූහ ආණ්ඩුවක්. හරි. කවුද යාගේ නම අපිට වැදගත් වෙනවා? වයිමාර් කියන සමූහ ආණ්ඩුව පැහැදිලි. හරිද? එතකොට මේ වයිමාර් සමූහ ආණ්ඩුවට මේ කාලේ හරිම අමාරු කාලයක්. ඇයි? ජර්මනිය ගතරන් නෙමෙයි මුළු ලෝකෙම. අපි ජර්මනිය කතා කරලා ජර්මනිය තුල මිනිස්සු විශාල ප්‍රමාණයක් මැරිලා. හැමතැනම මල කඳා. හරි. ඒ වගේම අපි දන්නවා දෙවෙනි කාරණා වර්සෙල්ස් කිව්සුමේ ඇමරිකානු ඩොලර් මිලියන 33ක් ගෙවන්න වෙලා කාටද කියන්නේ? ජර්මනිය ගෙවන්න ඕන අර මිත්‍රපාක්ෂික රටවල් වලට. පැහැදිලිද? එතකොට ගන්න සල්ලි කීයක් හරි දිනවා නම් ඒ ඔක්කොම පුතේ කොහෙට දෙන්න වෙනවද? අර ණයට ගෙවන්න වෙනවනේ. පැහැදිලිද? ඒ නිසා වයිමාර්ට හරි අමාරුයි මේ වැඩේ කරන්න. ඒ වගේම විරකියාවෙන් පෙළෙනවා මිනිස්සු ඉන්න අය. යුද්ධකින් පස්සේ හිතා ගන්නකො කර්මාන්තශාලා සියල්ල බිඳ වැටිලා. අපි කතා කරන්නේ ඒවා. ආයෙ කියන දෙයක් නැහැ. පැහැදිලිද කියන කාරණාව. එතකොට ඒ වගේම ආහාර හිඟයක් ඇති වෙලා. හරි. ඒ වගේම මිනිස්සු උද්ඝෝෂණ කරනවා. හරි උද්ඝෝෂණ කරනවා මිනිස්සු පෙළපාලිය යනවා මිනිස්සු මෙවැනි අර්බුද තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා අනිත් පැත්තට දැන් මේව ණය ගෙවා ගන්න රට අරගෙන යන්න සල්ලි නැහැ. ඒ නිසා ජර්මනිය මේ වයිමාර් සමූහාණ්ඩුව මොකද කරන්නේ? අන්න පුතේ මුදල් අච්චු ගහන්න පටන් ගන්නවා. ඒතර අපි දන්නවා මුදල් අච්චු ගැසීමත් එක්ක ඕනවට වඩා මොකද වෙන්නේ? අපි කිව්වා හරි අපි දන්නවා පුතේ හරි මුදලේ හරි අගේ මොකද වෙන්නේ කියන්නේ අඩු වෙනවා. හරි ඒකත් එක්ක මොකද වෙන්නේ? උද්දමනය බාණ්ඩුල මිල මොකද වෙන්නේ? වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ වගේ වපසරියක් තමයි කොහෙද තියෙන්නේ කතා කරන්න ජර්මනිය තුල මේ දැන් උදා වෙලා තියෙන්නේ. ඒතර හරි අමාරු කාලයක්. ඒතර අනිත් පැත්තෙන් ගත්තොත් කවුද ඉන්නවා? හිට්ලර්ගේ පිරිස පැහැදිලි. එතකොට හිට්ලර්ගේ අනුගාමිකයෝ ඒගොල්ලෝ කියන්න පටන් ගන්නවා හැමතිස්සෙම වයිමාර් සමූහ ආණ්ඩුවට මේ ජර්මනිය ගොඩ දාන්න බෑ. ඒ එවැනි හැඟීමක ඒගොල්ලෝ ඉන්නේ. මේක ගොඩ දාන්න පුළුවන් කාටද? මේ හිට්ලර්ට පැහැදිලි. ඇඩෝල්ෆ් හිට්ලර්ට. හරි. එතකොට ඒ වගේ තව මතවාදයක් රට තුල ගොඩ නැගෙමින් එන කාලයක්. හරිද? මේක හිට්ලර් වැන්නෙකුට බලයටපත් වෙන්න ඉතාමත් සුදුසු වකවානුවක් නේ. පැහැදිලි කියන කාරණාව හරි. එතකොට ඒක ලියලා ඔයා කියන්න එතකොට මෙන්න මෙහෙම එකක්. මොකක්ද මේ හිට්ලර් කියන්නේ කවුද? මොන ජාතිකයේද? අපෙන් කෙටි ප්‍රශ්නකුත් අහනවනේ. මේ රූපේ දීලා අපෙන් අහනවනේ. ප්‍රශ්න හතරක් අහනවනේ. පැහැදිලි කියන කාරණාව. එතකොට අපිට කියන්න පුළුවන් මේ කවුද? ඇඩෝල්ෆ් හිට්ලර්. මෙයා කොමන ජාතිකයේද කියලා ඇහුවොත් ඔස්ට්‍රියන් ජාතිකයෙක්. ඔස්ට්‍රියන් ජාතිකයෙක්. පැහැදිලි. හරි. ඒ වගේම ඉතුරු ප්‍රශ්න ටික මම යටින් කියන්නම්. මම දැන් මේක කියලා ඉන්නම්. අහගන්න. එතකොට මම මේ කියන්න හදන කාරණාව තමයි ඔයාට මෙයා මේ තියෙන ව්‍යාකූල තත්ත්වයෙන් රටේ මෙයා ප්‍රයෝජන ගන්න හදනවා. මෙයා කැරල්ලක් ඇති කරන පුතේ මෙයාගේ පිරිසෝ ධම්මලා මේ රට තුල ජර්මනිය තුල කැරල්ලක් ඇති කරනවා. හරි. එතකොට මේ කැරල්ලේදී මෙයාව මාට්ටු වෙනවා. මෙයාව හවු වෙනවා. හවු වෙලා මෙයා කැරල්ල පරාජය වෙනවා. මෙයා නැත්තම් හිට්ලර්ව වයිමාර් සමූහ ආණ්ඩුව විසින් පුතේ හිරේ දානවා. මෙයා හිරේ 1924 දී වගේ. ඒතොර හිරේදී මෙයා ලියනවා පුතේ මයින් කාෆ් නැත්තම් මගේ සටන කියලා කෘතියක් ලියනවා. තේරුණාද? ඒක වැදගත් වෙනවා අපිට. හොඳේ. හරිද? මොකද හේතුව වැදගත් වෙන්නේ ඔකත් අර රූපාංශිත ප්‍රශ්නෙත් එක්කම අහන එක. තේරුණාද කියන කාරණාව. එහෙනම් මොකක්ද මෙයා ලියපු පොත කියලා අහනවා. නැත්නම් නාසිවාදයේ අත්පොත මොකක්ද කියලා අහනවා. හරිද? එහෙනම් තව වචනයක් පැන්නා. මොකක්ද? එහෙනම් මේ පොත තුල මොකක්ද තිබ්බේ? එහෙනම් මෙයාගේ දර්ශනය මෙයාගේ වැඩපිළිවෙල පැහැදිලිද? මොකෙක් තිබ්බේ? මොකක්ද මේකේ නම ඇවිල්ලා? නාසිවාදයේ හෙවත් නට්සිවාදය. පැහැදිලි කියන කාරණා. හරිද? එනිසා ඔන්න ඕකත් අහනවා අපෙන්. හරි ඔන්න ඔය කියන ප්‍රශ්න හතර අහන ප්‍රමාණය ඉතාමත් වැඩි. මම තවත් ප්‍රශ්නයක් ඔයාලට පස්සේ එකතු කරනවා. හරි. ඒ නිසා මෙයා හිරේදී ලියනවා මොකක්ද? නම් මයින් කාෆ් නැත්නම් මගේ සටන කියලා කෘතියක් ලියනවා. ඒක තමයි නාසිවාදයේ අත්පොත බවටපත් වෙන්නේ. පැහැදිලිද? එහෙනම් මේ නාසිවාදය කියන්නේ මොකක්ද කියන එක බලන්න යන්න හදන්නේ. නාසිවාදය කියලා කියන්නේ පුතේ මතක තියාගන්න. හරි අර ඔයා දන්න ප්‍රජාතන්ත්‍රවාදය වගේ නෙමෙයි. හරි දැන් ප්‍රජාතන්ත්‍රවාදය කියලා අපි කතා කරේ ජනතාව විසින් ජනතාව පාලනය කිරීමේ ක්‍රමයක් නේ අපි කතා කරේ. පැහැදිලිද? ඊට පස්සේ අපවා කතා කරපු අර අපි කතා කරමු ධනවාදය වගේ නෙමෙයි. කෙසේ හෝ සල්ලි හම්බ කිරීම නෑ. එහෙම දේවලුත් නෙමෙයි. සමාජවාදය කොමියුනිස්ට් වාදය අපි කතා කරේ එක සමාන අයිතිවාසිකම් මේ රටේ ඉන්න සියලු මිනිස්සුන්ට ලැබෙන්න ඕන කියන කාරණාව. එහෙම එකකුත් නෙමෙයි. මේක ඇවිල්ලා ගත්තොත් එහෙම පක්ෂයේ නායකයාගේ දැඩි ඒකාධිපති
ස්වභාවයක් තමයි පුතේ මේ මතවාදය තුල තිබුණේ. තේරුණාද? ඒතර පක්ෂය වගේ ඊට පසු කාලිනව ඒක නායකයාගේ ඒකාධිපතිවාදය. පැහැදිලි? දැන් හිට්ලර් නම් හිට්ලර්ගේ ඒකාධිපතිවාදය. යා කියන දේ තමයි මුළු කියන්නේ. රටම වැඩ කරන්නේ. පැහැදිලිද කියන කාරණා. යාට ඕන දේවල් එයා කරනවා. ඒස අසීමිත ඒකාධිපතිවාදයක් මේ මතවාදය තුලින් ඔන්න ගොනු කරන හදනවා. එහෙම තමයි මේ රට හදන්න පුළුවන්. පැහැදිලිද කියන කාරණා. හරි. එතකොට මෙයා හදා ගන්නවා පක්ෂයක්. ඒ පක්ෂයේ නම ඔයාට කිව්වොත් එහෙම පක්ෂේ නම තමයි ජාතික සමාජවාදී පක්ෂය. තේරුණාද? ඒකත් ඔයා ඉරි ගහ ගන්න ඕන පස්සේ. ඒ වගේම ඔයාට ඔය පොතේ තියෙනවා මෙන්න මෙතන දම්පාටින් කොටසක්. පොඩ්ඩක් බලන්න ඒක. මම ඒක කියවලා යන්නම් ඔයාට. පොඩ්ඩක් ඒකත් එහෙම ඉවර කරලා දාන්න. ප්‍රජාතන්ත්‍රවාදයේ කොමියුනිස්ට්වාදයේ මෙන්ම ධනවාදයේ විරුද්ධ දර්ශනයක් වූ නට්සිවාදයේ මූලික ඉගැන්වීම වූයේ අනිරි ගහ ගන්න ජර්මන් ජාතිය නිර්මල ආර්යයන්ගෙන් පැවතෙන ලෝ උතුම්ම ජාතිය බවයි. තේරුණාද? මේගොල්ලෝ කියනවා මේ ආර්යෝ පැහැදිලිද? ඒගොල්ලොන්ගේ රටේ ඉන්න යුරෝපයේ ඉන්නනේ ආර්යෝ. අපි ඔක අහලා තියෙනවනේ පුතේ. හරි. දැන් කට්ටියක් ඔය ආර්යෝ අපි දන්නවනේ. හරි. එක පිරිසක් ඔය ගියානේ කතා කරන්න කොහෙද? ආර්යෝ මුලින්ම ආරම්භුනේ ඔය යුරෝපයේ ඔය ජර්මන් ඔය ප්‍රදේශවලලු පැහැදිලි කියන කාරණාව එක කොටසක් ගියාලු රුසියාවේ පැත්තට ගියාලු. ඒ රුසියාව පැත්තෙන් ඉන්න කට්ටිය තමයි පසු කාලිනව ආයි ඉන්දියාව පැත්තට ඇවිල්ලා තියෙන්නේ. ඔහොමනේ මේ ආර්යෝ ව්‍යාප්ත වෙන්නේ. එතකොට ඒගොල්ලෝ කියනවා නිර්මල ආර්යෝ ඉන්නේ කොහෙද කතා කරන්නේ? තාමත් ඉන්නේ. මේ සුදු ජාතික නිර්මල ආර්යෝ තාමත් ඉන්නේ. ඒව වෙන ජාතින් එක්ක මූව් වෙන්නේ නැතුව පැහැදිලි නිර්මල ආර්යෝ ඉන්නේ කොහෙද? ජර්මනියලු. පැහැදිලිද? ඒතර මේ කියන මේ සංකල්පය මේගොල්ලෝ මුදුන්පත් කරගෙන තමයි පුතේ මේගොල්ලෝ කියනවා මේ අපි පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ මේ නිර්මල ජාතීන් ජර්මනිය කෑලි වලට බෙදුණානේ. ඒතකොට ඒ තිබිච්ච නිර්මල ආර්යෝ වෙන් වුණානේ. අලුත් රාජ්‍යයන් හැදුණානේ. වඩ ගිය පාර වීඩියෝ එකේ අපි කතා කරන්නේ චෙකස්ලෝවැකියාව හැදුණා. ඒතකොට මේ ජර්මනිය වල කෑලි. පැහැදිලිද? කොටසක් එකතු වෙලා තමයි පුතේ කොටසක් වෙන් වෙලා තමයි පුතේ අන්න හදන්නේ චෙකස්ලෝවැකියාව. පැහැදිලි? ඒතකොට ජර්මනිය කොටසක් තමයි තව කොටසක් තමයි ඇවිල්ලා මොකද ජර්මන් අධිරාජ්‍ය කොටසක් තමයි මොකද්ද? පෝලන්තය. පැහැදිලිද කියන කතාව. හරි ඕස්ට්‍රියාවේ ඉඳපු අයගේ තව කොටස් තමයි පුතේ යුගොස්ලෝවියා මේ ආදී වශයෙන් මොම කෑලි වලට වෙන් වුණානේ. නව රාජ්‍යයන් හැදුණානේ. පැහැදිලි? ඒ නිසා මෙයාගේ තර්කෙ වෙන්නේ පැහැදිලි මේ ආර්යෝ ටික පළවෙනි ලෝක යුද්ධයේ හරිද ඊයේදී මේගොල්ලෝ වෙන් වුණා. හරි? තිබ්බ ආර්යෝ ටික එකට හිටපු ආර්යෝ ටික වෙන් වුණා. එහෙනම් දැන් මේ ආර්යෝ ටික මොනා කරගන්නවද කියලා එකතු කරගන්න ඕනා කියන තැනකට මේගොල්ලෝ ආවා. තේරුණාද කියන කාරණා නිසා මේ කියන්න හදන්නේ වරෙන් හොරෙන් මොකද කෙලින්ම කියන්නේ මේ රටවල් අල්ල ගන්න ඕන කියන කියන්නේ. පැහැදිලිද කියන කාරණාව. අනිත් රටවල් අර වෙන් වෙච්ච රටවල් ටික අල්ල ගන්න ඕන කියන එක තමයි මගේ මතවාදය එන්නේ. පැහැදිලි හරිද? ජර්මනිය අංක 1 ස්ථානට අරන් යන්නේ මෙයා හදන්නේ. අපි ඊළඟ බලමු. යුදෙව්වන් හෙලා දැකීම නට්සිවාදයේ විශේෂ ලක්ෂණයක්. පේන යුදෙව් ජාතිකව මරලා දානවා. කොමියුනිස්ට්වාදීන්ව මරලා දානවා පුතේ. පැහැදිලිවට කැමති නෑ. ඊළඟ හිට්ලර් විසින් රචනා කරන මයින් කාම්ෆ් එක දන්නවනේ මගේ සටනේ ඉරි ගහ ගන්න. ඒ වගේම නට්සිවාදය යනු පක්ෂයේ ඒකාධිපතිත්වය පදනම් කරගත් දේශපාලන ක්‍රමයක් කියලා මම ඉස්සෙල්ලත් ඔයාලට කතා කරා. එහෙනම් මතක තියාගන්න ඔයා. දැන් මේ හිට්ලර් පක්ෂය හදාගත්තා. හරි පක්ෂේ නමක් කොන් ජාතික සමාජවාදී පක්ෂය කියලා. මේ ජාතික සමාජවාදී පක්ෂය හදාගෙන මෙයා ඊළඟට කරන වැඩේ තමයි මුතේ මෙයා ජනාධිපතිවරණේ ඡන්දෙ ඉල්ලන්න හදනවා. නමුත් 1930 දී හරි මෙයා ඉල්ලුවා පළවෙනි වතාවට ඉල්ලුවා. නමුත් පුතේ ඇවිල්ලා මෙයා පෙරදුනා. ඊට පස්සේ 1932 දී නැවත ඉල්ලුවා පුතේ. පැහැදිලිද? අඩු මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් තමයි දිනාගත්තේ. පැහැදිලිද? මෙයා ඊට පස්සේ එතනින් පස්සේ කරපු වැඩේ තමයි මෙයා ටික පිරිසව තමාට එකතු කරගත්තා. හරි විපක්ෂයේ ඉන්න අයව ආණ්ඩු පක්ෂයේ ඉන්න අයව ඒ අයව එකතු කරගෙන තමන්ගේ බලය වැඩි කරගත්තා. බලය ටික වැඩි කරගෙන මෙයාගේ අරමුණට ගියා. මෙයා ජර්මනියේ චාන්සලර් ධූරයටපත් වුණා 1933 වගේ වෙනකොට. අගමැති ධූරයටපත් වුණා. ඊට පස්සේ හිටපු ජනාධිපතිවරයා වයසක කෙනෙක් වොන් හින්ඩෙන්බර්ග් කියලා කෙනෙක් හිටියේ. වොන් හින්ඩෙන්බර්ග් මහත්තයා ජනාධිපතිවරයා මිය ගියන් පස්සේ ජනාධිපතික දිනේ බලතල වගේ. ඒ බලතල ටිකක් කාට එකතු කරගත්තද කියන්න හිට්ලර්ට එකතු කරගත්තා. තේරුණාද කියන කාරණාව. සදැන් එයා ඔන්න ජර්මනියේ ඉන්න ප්‍රධානම කෙනා. පැහැදිලි. එයාගේ අර නාසිවාදී කටයුතු දැන් කරගෙන යන්න පුළුවන් තත්ත්වයක් දැන් උදා වෙලා තියෙනවා. තේරුණාද? හරි. ඒ නිසා තවත් මෙයා මැතිවරණයක් ආසන්නයේදී කරපු කතාවක් තියෙනවා පුතේ.
හරි ඒ මැතිවරණය ජයග්‍රහණය කරන්න සඳහා මොකද්ද කරේ? මෙයා තව දෙයක් කරනවා. මෙයා මැතිවරණයට ආසන්න සමයේදී මොකද කරන්නේ? ජර්මන් පාර්ලිමේන්තුව ගිනි තබ්බවනවා මේගොල්ලොන්ගෙන් පිරිස ලවා. තේරුණා? ඒකට කාවද හවු කරන්නේ? කොමියුනිස්ට්වාදීන් තමයිද මේක කරේ කියලා කොමියුනිස්ට්වාදීන්ව තවත් මිනිස්සු අතර අර තිබිච්ච පොඩි හරි ජනප්‍රියතාවයක් තිබ්බනම් ඒ දේත් කියන්නේ නැති කරලා දාන. පැහැදිලිද? ඒ නිසා ඊට පස්සේ මෙයාට විරුද්ධව කතා කරන සියලු පක්ෂ විනාශ කරලා දානවා. හරි සියලු පුවත්පත් ටික විනාශ කරලා දානවා මෙයාට විරුද්ධව කතා කරපො. මේ නිදහස් අදහස් ප්‍රකාශ කරන්න දුන්නේ නැහැ පුතේ. ඔයාලියන්නේ මේවා. පෙළ පාලියන්න දුන්නේ නැහැ. රැස්වීම පවත්වන්න දුන්නේ නැහැ පුතේ. පැහැදිලිද? නිසා තනිකර ඒකාධිපති බලයක් විධාන දක්වමින් තමයි පුතේ මෙයා කටයුතු කරන්න කියන එක මතක තියාගන්න. ඒතර මෙයාට ඉන්නවා හමුදාවක්. ඒ හමුදාව දුඹුරු කමිසයක් ඇඳගෙන ඉන්නේ. ඒ නිසා අපි කියනවා දුඹුරු කමිස හමුදාව කියලා කියනවා. ඒ වගේම ඉන්නවා රහස් පොලිසියක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි SS නමින් හැදින්නු රහස් පොලිසිය සහ වැරදුනා පුතේ පොඩ්ඩක් කියන SS නමින් හැදින්නු රහස් හමුදාවක් ඉන්නවා පුතේ. රහස් පරීක්ෂක හමුදාවක් ඉන්නවා සහ ගෙස්ටාපෝ නමින් හඳුන්වපු පොලිසියක් ඉන්නවා. තේරුණාද කියන එක? SS නමින් හැදින්නු රහස් හමුදාවක්. ඒ වගේම ගෙස්ටාපෝ නමින් හැදින්නු මොකද්ද කියන්නේ? රහස් පොලිසියක්. තේරුණාද කියන රහස් ඕනේ පොලිසියක්. හරි එහෙනම් පොලිසිය නම තමයි ගෙස්ටාපෝ. පැහැදිලි කියන කාරණා. හරි. ඒ නිසා මතක තියාගන්න ඔයා මේ අයව උපයෝගී කරගෙන දුඹුරු කමිස හමුදාව උපයෝගී කරගෙන තමයි පුතේ පැහැදිලිද මේ යුදෙව්වම මරලා දාන්නේ. කොමියුනිස්ට්වාදීන්ව මරලා දාන්නේ. ඒතර කොමියුනිස්ට්වාදීන්ව මරණ නිසා කොමියුනිස්ට්වාදීන්ව හිට්ලර් මරණ නිසා බටහිර ජාතීන් ඉන්නවනේ. ඔය එංගලන්තය ඇමරිකාව වගේ අය මේ මුල් කාලේ මේ ජර්මනිය කරන දේවල් වලට විරුද්ධ වුණේ නැහැ. විරුද්ධව හඩක් නැගුවේ නෑ. ඇයි? දැන් ජර්මනිය ව්‍යාප්ත කරන්නේ ධනවාදය සහ ඇමරිකාව ව්‍යාප්ත කරන්නේ ධනවාදය සහ අපි දන්නවනේ ප්‍රජාතන්ත්‍රවාදයනේ. පැහැදිලි. එතකොට මේ ඒකේ විරුද්ධ දර්ශනය මොකද්ද කියන්නේ? මේ රුසියාව චීනය ඒගොල්ලෝ ව්‍යාප්ත කරන කියන්නේ කොමියුනිස්ට්වාදය සහ සමාජවාදයනේ. පැහැදිලි කියන කාරණා. ඒතර දැන් මෙයා ජර්මනියේ හිට්ලර් මේ කොමියුනිස්ට්වාදීන්ව මරලා දානවනේ. ඒතර කොමියුනිස්ට්වාදීන් අඩු වෙනවනේ. ඒකට කැමති කවුද කතා කරන්නේ? අර ඇමරිකාව එංගලන්ත කට්ටිය කැමති. පැහැදිලිද? ඒගොල්ලෝ මේ ජර්මනිය මේ වෙලාවේ හිට්ලර් කරගෙන යන දේවල් වලට විරුද්ධ වෙන්නේ නැහැ. තේරුණාද කියන කාරණා? විරුද්ධ වෙන්නේ නැහැ. හරි ඒක එන ගැටලුවක්. පැහැදිලිද කියන නිසා ජර්මනියේ හිට්ලර් යාට ඕන දේවල් කරන්න පටන් ගන්නවා. එහෙනම් මේ දැක්වා දැන් කතා කරේ කවුද? හිට්ලර්ගේ නැගීම සම්බන්ධයෙන්. හිට්ලර්ගේ ක්‍රියාකලාපය කියන මාතෘකාව තමයි කතා කරේ. ඔයාට ඕන නම් මගේ ඊළඟ කොටස කතා කරන ටික මේකට එකතු කරලා ලියන්නත් පුළුවන්. නැත්නම් ඒක වෙනම ගන්න පුළුවන්. ඒක තමයි වෙනම කෑල්ල තමයි මොකක්ද එන හිට්ලර් කියන ජර්මනියේ ක්‍රියාකලාපය කියන තැනට ඔයාට යන්න හදාන්නේ සර් දැන්. එහෙනම් අපි යනවා එහෙනම් ඔහුගේ ක්‍රියාකලාපය ජර්මනියේ ක්‍රියාකලාපය හිට්ලර්ගේ ක්‍රියාකලාපය ගන්න. හරි. එහෙනම් දෙන්න යනකොට මම මේක පොඩ්ඩක් මකනවා. හරිද? අපි ඊට මෙතන පාවිච්චි කරන්න ඊට. එහෙනම් අපි දෙවෙනි කාරණාවට යනවා. මේක ඇවිල්ලා 1 මෙයා ඇවිල්ලා 2 ලෙස ගන්නවා. හරි. නැත්නම් ඔය එකටම හරි ලියන්න. එතකොට මේ හිට්ලර්ගේ ක්‍රියාකලාපය කියන මාතෘකාවට එනකොට අපිට කියන්න තියෙන්නේ මෙයා මුලින්ම කරපු දේ තමයි තමන්ගේ රට ගොඩ නැගුවා. ජර්මනිය ගොඩ නැගුවා. පැහැදිලිද? බිඳ වැටලානේ තිබුණේ. බිඳ වැටෙච්ච ජර්මනිය තුල පැහැදිලිද? එයාගේ රටේ ප්‍රවාහන ජාලය දියුණු කරා. ඒ කියන්නේ මහා මාර්ග, දුම්රිය මාර්ග පැත්ත සංවර්ධනය කරා. පාලම් ටික බෝක්කු ටික හැදුවා. පැහැදිලිද? කුෂි කර්මාන්තය හරි ඒක උඩට අරන් ආවා. කර්මාන්ත ශාලා හදලා උඩට අරගෙන ආවා. තේරුණා? යම් ප්‍රමාණයකට ජර්මනිය උඩට ආවා. මතක තියාගන්න තවත් එයාට අංක 1ට යන්න එයා කරා ආක්‍රමණකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කරා. එහෙනම් අපි යන්න හදන්නේ ඒ කොටසකුත් මෙතෙන්ට එකතු කරා. එහෙනම් අපි කියන්න කැමති මුලින්ම මේ ආක්‍රමණකාරී ප්‍රතිපත්තියේදී මුලින්ම මෙයා මොකද කරන්නේ කතා කරන්න පුතේ? මෙයා යාගේ යාළුවා වෙච්ච කවුද? ඕස්ට්‍රියාව ආක්‍රමණය කරා. ඕස්ට්‍රියාව ආක්‍රමණය කරලා අල්ලගත්තා. අල්ලගෙන යාගේ මිනිස් සම්පත් නැත්නම් මානව සම්පත් හරිද? මානව සම්පත් සහ ඒ වගේම භෞතික සම්පත් එකතු කරගත්තා. මොකක්ද? තමන්ගේ නේද යුද්ධය සඳහා. හරි? ඕස්ට්‍රියාවේ ඉන්න මිනිස්සුන් එකතු කරගත්තා.
ඔස්ට්‍රියාව භෞතික සම්පත් කියලා අපි මෙහෙම ඒ රට තුල වගා කරන්න පුළුවන් නම් ආහාර නිෂ්පාදනයට ගන්න පුළුවන් ඒ රට. ඒ වගේම අපි දන්නවා මොනවා තෙල් තියෙනවා, තෙල් කනිජ තෙල් තියෙනවා, ඒ දේවල් උපයෝගී කරගන්න පුළුවන්. හරි. ඒතර මේ හැමදේම වැදගත් මේ යුද්ධයකට යන ගමනේදී. තේරුණාද? හරි. එතකොට ඔස්ට්‍රියාව ආක්‍රමණය කරා. ඊට පස්සේ අපිට ඕන නම් කියන්න පුළුවන් මේක ඔයාගේ පොතේ නැහැ. රයින්ලන්තය හරිද ආක්‍රමණය කරා. රයින්ලන්තය ආක්‍රමණය කරලා අල්ලගත්තා. පැහැදිලි. හරි. මේක සඳහන් වෙන්නේ නැහැ ඔයාගේ පොතේ. කලින් පොතේ තිබ්බා. වාට ඕන නම් මෙයාව ඕනේ අයින් කරලා දාන්න. ඊට අමතරව ගත්තොත් තව වාට තියෙන ප්‍රධානම එකක් තමයි ඊළඟට චෙකොස්ලෝවැකියාව. චෙකොස්ලෝවැකියාව ආක්‍රමණය කරා. පැහැදිලිද කියන කාරණා. හරි. මම එන්නේ එතනට යන්න ඉස්සෙල්ලා පුංචි කතාවක් කියනවා. හරි. දැන් ඔයා තේරුම් ගන්න ඕන මෙන්න මේ කියන කතාව. දැන් මේක ඔයාගේ පොතේ නැහැ මේ කෑල්ල මේ රූප සටහන. හරිද? මම ඔයාලට මේක පොඩ්ඩක් ලං කරලා පෙන්නන්නම්. පෙයි දන්නේ. පෙවු නැති වුණොත් කමක් නැහැ. ඒක මම කියන එක අහන් ඉන්නකෝ. හරි. මේ සිටියේ තියෙන්නේ හරිද? මේ ඇවිල්ලා ගිය සිලබස් එකේ ඉතිහාසයේ අච්චු පොතේ තමයි මේ රූප සටහන දෙන්නේ. මේක ඔයාගේ පොතේ නැහැ. හරිද? මේ කියන්නේ මෙතන කියන්නේ ජර්මානුවන් විවිධ රාජ්‍යයන් වලට බෙදී ගොස් සිටි ආකාරය. ජර්මානුවන් හරිද? තේරුණා පළලෝක යුද්ධයෙන් පස්සේ මං කියන්නේ බෙදිලා ගියා කියලා. හරිද? ඒ බෙදී ගොස් සිටි ආකාරය තමයි මේ තියෙන්නේ. මං තුනක විතර නම් කියන්නම් ඔයාලට. දැන් මෙතන තියෙනවා චෙකස්ලෝවැකියාවේ ඉන්නවා ජර්මානුවෝ 35 ලක්ෂයක්. තේරුණා? ජර්මානුවෝ 35 ලක්ෂයක් ඉන්නවලු. ඊට පස්සේ ඉන්නවා පෝලන්තේ ඉන්නවා 13,50,000. පැහැදිලිද? මම තව එකක් කියන්නම් ඔයාලට. හරිද? ඒතර තව එකක් තමයි මේ හංගේරියාවේ ඉන්නවා. කීයක්ද? ලක්ෂ 6ක් ඉන්නවලු. පැහැදිලිද? කොහේ ඇයිද? අර ජර්මන් හරි නිර්මල ආර්යෝ මේ බෙදිලා ඉන්නවා. ඒතර මේ බෙදිච්ච එක මම ඉස්සෙල්ලා කිව්වා මොකක් කරන්න හදන්නේ කියන්නේ. එයා නැවත එකතු කර ගන්න හදන්නේ. ජර්මනිය මේ බෙදිච්ච රාජ්‍යයෙන් අල්ල ගන්න හදන්නේ. ආක්‍රමණය කරන්න හදන්නේ. ඔය පදනම ඔස්සේ හරි මෙයා ඊළඟට ගහන්නේ කොහෙද කියන්නේ චෙකොස්ලෝවැකියාවට ගහනවා. ඒ 35 ලක්ෂයක් තියෙනවා. පැහැදිලි කියන කාර මිනිස්සු ඉන්නවනේ. ජර්මන් නයි. ඊට ඉස්සෙල්ලා පුංචි කතාවක් කියනවා මේකට ගහන්න ඉස්සෙල්ලා. මෙයා කිව්වා මේ චෙකොස්ලෝවැකියාව මම ආක්‍රමණය කරනවා. දැන් හිට්ලර් ආක්‍රමණය කරනවා. හරි? ඒක මේ අපි කියමු මේ මම අදින් මේ නිකමඩ හිතන්නේ මේ චෙකොස්ලෝවැකියාව කියලා නිකමඩ හිතන්නේ. හරි? එතකොට මේකේ මෙයා කොටසක් වෙන් කරා. හරි? මේක තමයි මේ ජර්මන් කට්ටියව මෙහෙට අරගෙන මේකට අපි නිකමඩ කියමු සුඩෙටන්ලන්තය කියලා. සුඩෙටන්ලන්තය. එතන මේ සුඩෙටන්ලන්තය කියලා යා නමකුත් දැම්මා. හරි? මේ ප්‍රදේශය වෙන් කරා මෙහෙ තමයි ඉන්නේ ජර්මන් අය. ඒත් ජර්මන් අය ඉන්න ප්‍රදේශය මට අයිති වෙන්න ඕන. ජර්මනිට අයිති වෙන්න ඕන. එහෙම නොවුනොත් මුළු චෙකොස්ලෝවැකියාවම ආක්‍රමණය කරනවා කියලා. තේරුණාද? ඊට පස්සේ වාට පොතේ වාගේ පොතේ නැති පුංචි කොටසක් මම කියන්නම්. ඇත්තටම කිව්වොත් මියුනික් සම්මේලනය කියලා. සම්මේලනයක් මගින්. හරි. ඒකට එකතු වෙනවා පුතේ ඇවිල්ලා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය වගේ රටවල්. 1938 සැප්තැම්බර් 29 වෙනිදා මියුනික් නුවරට රැස් වෙලා ඒගොල්ලෝ තීරණය කරනවා මේ සුඩෙටන්ලන්තය කියන කොටස කාට බාර දෙන්නද කතා කරන්න ජර්මනියට බාර දෙන්න තීරණය කරලා තිබ්බේ. හරි. ඒ චෙකොස්ලෝවැකියාවේ භූමියේ වර්ගාඩි 11000කුත් එහි වාණය සහ යකඩ නිෂ්පාදනය 70%කුත් ජර්මනියට ලබා දෙන්න මියුනික් සම්මේලනය තීරණය කරලා තිබ්බේ. එසේ තීරණය කරලා තියෙද්දිත් හරි. එසේ තීරණය කරලා තියෙද්දිත් මොකද කරන්නේ පුතේ? ජර්මනිය විසින් ආක්‍රමණය කරනවා කොහෙද? මුළු චෙකොස්ලෝවැකියාවම අල්ල ගන්නවා. මුළු චෙකොස්ලෝවැකියාවම අල්ල ගන්නවා කියන එක මතක තියාගන්න. පැහැදිලි නම් මෙයාවත් ආක්‍රමණය කරා. දැන් එහෙනම් ඊළඟ ඉලක්කය කවුද කියන්නේ? පෝලන්තය කියලා දන්නවා කවුද? එංගලන්තයයි ප්‍රංශයයි දන්නවා. ඊළඟට වැඩිපුර ඉන්නේ 13,50,000ක් ඉන්නේ නිර්මලාරෝ ඉන්නේ පෝලන්තේ. එහෙනම් ඊට තමයි ඊළඟට ගහන්නේ. පෝලන්තේ ගහපු ගමන් අපි එකතු වෙන්න ඕන. තේරුණාද කියලා කවුද හිතන්නේ? ප්‍රංශය සහ කවුද එංගලන්තය හිතනවා. අපි යුද්ධ ප්‍රකාශ කරමු කාට විරුද්ධවද කියන්නේ? ජර්මනියට විරුද්ධව. ඔන්න ඔහොම දුසුමක් ගහලා තිබ්බේ එංගලන්ත සහ ප්‍රංශය. අනේ මෙයා හිතුවා වගේම අපි හිතුවා වගේම කවුද? පෝලන්තයව ආක්‍රමණය කරනවා. පෝලන්තයව ආක්‍රමණය කරනවා කවුද? ජර්මනිය විසින් 1939 කවුද? සැප්තැම්බර් කියන පළවෙනිදා. සැප්තැම්බර් කියන පළවෙනිදා හරිද? මේ පෝලන්තයව ආක්‍රමණය කරනවා කවුරු විසින්ද කතා කරන්නේ? ජර්මනිය විසින්. ඒතකොට කෙටි ප්‍රශ්නකුත් තියෙනවා.
හරි මොකද්ද කෙටි ප්‍රශ්නේ දෙවන ලෝක යුද්ධයට ආසන්නතම හේතුව මොකද්ද කියලා අහුවොත් ආසන්නතම හේතුව අහුවොත් ජර්මනිය පෝලන්තයව ආක්‍රමණය කිරීම. තේරුණාද? ඒ නිසා ඔන්න ඉංගලන්තේ ප්‍රංශ එකතු වෙලා යුද්ධ ප්‍රකාශ කරනවා කාට විරුද්ධවද? ජර්මනියට විරුද්ධව. පැහැදිලිද කියන එක? තේරුණාද? හරි. එහෙනම් ඔළුවේ තියාගන්න කෙටියෙන්ම කිව්වොත් එහෙනම් මේ කතාව එහෙනම් මොකද්ද? ඔව් මේ ජර්මනියේ ක්‍රියාකලාප හිට්ලර්ගේ ක්‍රියාකලාපේ කෙටියෙන් කිව්වොත් මුලින්ම රට තුල යටිතල පහසුකම් ටික ගොඩනැගුවා. මහා මාර්ග, රුඹිය මාර්ග, පාලම්, බෝක්කු, ඒ දේවල් අපි කුෂිකර්මාන්තේ කර්මාන්ත පැත්ත ගොඩනැගලා මුලින්ම මෙයා පහර දුන්න කාටද කියන ඕස්ට්‍රියාව. ඊට පස්සේ රයින්ලන්තයට පහර දීලා අල්ලගත්තා. ඊට පස්සේ චෙකස්ලෝවැකියාවට පහර දීලා අල්ලගත්ත කියලා ලිව්වා මේ ඇති. අර කසුවෙන්ලන්තේ කතාව ඕනෙම නැහැ ලියන්න. ඊට පස්සේ කියනවා පෝලන්තයට පහර දීම සිදු කරා 1939 සැප්තැම්බර් 1 වෙනිදා. මෙන්න මේ නිසා දෙවන ලෝක මහා සංග්‍රාමයක් ඇති වෙන්න මෙන්න මේ කියන කාරණාව හේතු වුණා කියන එක ඔයා ගන්නවා. පැහැදිලිද? එහෙනම් මම යනවා තුන්වෙනි මාතෘකාව ගාවට යන්න හදන්නේ. ඔයා එහෙනම් මොනවාද ලියන්න ඕන බලන්න. හරි. එතකොට මේ තුන්වෙනි මාතෘකාවට යන්න ඉස්සෙල්ලා හරි. පුංචි කොටසක් මෙතන තියෙනවා කෙටි ප්‍රශ්නයක් අහනවා ආයෙ ඔයාගෙන්. හරිද? මේ 143 වෙනි පිටුවේ යටම ඡේදය පැහැදිලිද? මෙයා අපි දන්නවා ජර්මනි මම යුදෙව් ජාතිකයන්මයි කොමියුනිස්ට්වාදීන්මයි පැහැදිලිද? ඊට අමතරව ආපු අර ජර්මනි විරුද්ධව සරණ කරපු සතුරුන්මයි පැහැදිලිද? මෙයා මරා දැම්මනේ. හරි. එතකොට මේ මරා දාන්න කටයුතු කරපු ඒගොල්ලොන්ව තියාගෙන ඉඳපු හරි අපි ගත්තොත් එහෙම මේ කඳවුරු කීපයක් ගැන අපි වද කඳවුරු කීපයක් කතා කරනවා. වද කඳවුරු හතරක නම් දීලා තියෙනවා. පැහැදිලි කියන කාරණාව. එහෙනම් යන්නේ එතෙන්ට යන්න 143 යටම ඡේදයට ගියාම හම්බ වෙනවා අවුට්විට්ස් කියලා එකක්. එකක් අනිත් එක තමයි බර්ගර් බෙල්සන් කියලා. තවත් හම්බ වෙනවා බෙල්ෂෙක් කියලා හම්බ වෙනවා. තේරුණාද? ඊට අමතරව හම්බ වෙනවා සොමිබෝර් කියලා එකක් හම්බ වෙනවා. පැහැදිලි කියන කාරණාව. ඔය හතරෙන් තුනක් අහන්න පුළුවන්. ඔය හතරම අහනවා කෙටි ප්‍රශ්නයකට. ජර්මනියේ දෙවන ලෝක යුද්ධ සමයේදී වද කඳවුරු හතරක් ලියා දක්වන්න. පැහැදිලි කියන කාරණාව. එන එකක් තමයි මොකද්ද? අවුට්විට්ස්, දෙක බර්ගර් බෙල්සන්, තුන බෙල්ෂෙක්, හතර ඇවිල්ලා සොමිබෝර්. පැහැදිලිද? එකක් තමයි මතක තියාගන්න. ඒ වගේම එහා පැත්තේ පින්තූරයක් තියෙනවාට පේනවා ඇති. හරිම අමානුෂිකයි පැහැදිලි. ආවට තේරෙන්න ඕන පුතේ ඇවිල්ලා මෙතන තියෙන මේ මුදු ගොඩ බලන්න. හරි. එතකොට අපි හිතනවා මේ මිනිස්සු හරි විශාල ප්‍රමාණයක් කොච්චර ප්‍රමාණයක් මරන්නට ඇද්ද? මැරෙන්නට ඇද්ද? මේ ඇඟිලි 10ට පුතේ මුදු 10ක් දැම්මේ නෑනේ මිනිස්සු. හරි. එක මුද්දයි දෙකයි වෙන්න දින පුතේ දැම්මේ. පැහැදිලි කියන කාරණාව බලන්න දින මුදු ගොඩ. හරි. එහෙනම් කොච්චර විනාශයක් වෙලාද කියන කාරණාව පේනවා ඇති. හරි. ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තොත් මේ පාවහන් පේනවද බලන්න ඔයාලට. මේ නාසි වද කඳවුරකදී ඝාතනය වූ පිරිසකගේ මුදු සහ පාවහන්. හරි. විශාල ප්‍රමාණයක්. ඔයා බලන්න රූප ශ්‍රාවණ දැන්. ඊට මෙතන ඉන්නවර පුංචි දරුවෝ. හරි. ඒගොල්ලෝ ගාල් කරලා තිබ්බ අවස්ථාව දැක්කන පින්තූර තුනක් තමයි මෙතන තියෙන්නේ. ඒ ළමයින්ට කෑමවත් කන්න නොදී. හරි. සමහරව වතුරවත් නොදී. ඒ ළමයින්ව නිරාහාරව ඉන්නදිලා මරණයටපත් කරා. තවත් ඔයා දකින්නවා තමයි වැඩි හිටියොන්ව. හරි. සමහර තව පිරිස්ස පැහැදිලිද? හරි. ඔයා දන්නවා කාමර වලට. හරි. ඒ මිනිස්සුන්ව දාලා ඉවරලා පුතේ. ඒ කාමර වල ඒ දොර ජයිල් සියල්ල වහලා පුතේ. ඒවට ගෑස් කියන්න දාලා ඒ කාමර වල ගෑස් යවලා පුතේ. ඒ මිනිස්සුන්ව මරලා දානවා. හුස්ම ගන්න බෑ. ගෑස් ඇඟ ඇතුළට ගියාන් පස්සේ පුතේ ඉන්න බෑ මැරෙනවා. ඉතින් මේ විදියට මිනිස්සුන්ව කියන්න විශාල වශයෙන් මරලා දැම්මා. වාට 147 වෙනි පිටුවේ තියෙන ඔන්න මොකක්ද මේ යුදෙව්වන් සහ යුද්ධයේදී අල්ලාගත් සිරකරුවන් විනාශ කිරීමට හිට්ලර් විසින් යොදාගත් ගෑස් උදුන් කියන කොටසක් තියෙනවා. ඒක බලන්නත් පුළුවන්. හරි. එහෙනම් මම ඉදිරි කොටසට යන්න හදන්නේ පුතේ. තුන්වෙනි මාතෘකාව ඔයාලට ගන්න ඉතාලියේ මුසෝලිනීගේ ක්‍රියාකලාපය යන්න හදන්නේ. එහෙනම් අපි එතෙන්ට යනවා. ඒකත් අහගන්න. හරි. ඒ මාතෘකාවට යද්දී හරි ඉතාලියේ මුසෝලිනීගේ ක්‍රියාකලාපය. හරි. ඉතාලියේ මුසෝලිනීගේ ක්‍රියාකලාපය කියන එකට මම යන්න හදන්නේ. එහෙනම් තුන්වෙනි මාතෘකාව ලෙස ඉතාලියේ මුසෝලිනීගේ ක්‍රියාකලාපය. හරි. මුසෝලිනීගේ ක්‍රියාකලාපය. පැහැදිලිද? අපි කියනවා බෙනිටෝ මුසෝලිනි. හරි. බෙනිටෝ මුසලෝනි කියලා කියනවා. ගැටලුවක් නැහැ. හරි. යා. එතකොට ඉතාලිය ජර්මනිය වගේමයි. හරි. පළවන ලෝක යුද්ධයේදී ඔයාලට මතක ඇති ඉතාලිය මුලින්ම හිටියේ මධ්‍යම බලවතුන්ගේ පිළේ. ජර්මනිය පිළේ ඉඳලා එයා යුද්ධෙ මැදදී පැන්නනේ මිත්‍ර පිළට. එයා
ඒ පැන්නේයි යාට යම්කිසි වාසි ගොඩක් ලැබෙයි කියලා හිතලා යුද්ධය අවසානයේදී. නමුත් මෙයාට කිසිම යා හිතපු වාසියක් මෙයාට ලැබුණේ නැහැ. එතකොට පළලෝක යුද්ධයෙන් පස්සේ ඇවිල්ලා පුතේ ඉතාලියත් මිද වැටිච්ච රටක් බවට පත් වුණා. හරි. එයාගේ රටත් ගොඩ ගන්න හරි අමාරු වුණා. ඒ තිබුණු රජයට ගොඩ ගන්න බැරි වුණා පුතේ. අපි කිව්වොත් එහෙම එහෙත් ආහාර හිඟිය තිබ්බා. එහෙත් ඇවිල්ලා අපි ගත්තොත් එහෙම අර කියපු ණයවරින් මිරිකිලා මේ මිනිස්සු. තේරුණා විලකියාවෙන් පෙළෙනවා. ඒ ප්‍රදේශෙත් ඔයා ලියන්න පුතේ මොනවද කියන්නේ? උද්ඝෝෂණ කියන්නේ. සැරට ක්‍රියාත්මක වෙනවා. මෙවැනි පසුබිමක් තුල තමයි එහෙට ඔන්න පහළ වෙනවා නායකයා කවුද? අපි කතා කරන්නේ බෙනිටෝ කියන්නේ මුසෝලිනි ගැන. පැහැදිලිද? તો බෙනිටෝ මුසෝලිනි ගාව එයා බලෙන්ම තමයි මුදේ පත් වෙන්නේ. පැහැදිලිද? එයා බලහත්කාරයෙන් පත් වෙනවා. එයා ගාව ඉන්නවා පුතේ හමුදාවක්. අපි කියනවා කළු කමිස හමුදාව. එයා කළු ඇඳුමක් අඳගෙන කළු කමිස හමුදාව කියලා අපි ඒගොල්ලන්ට කියනවා. මතක තියාගන්න වරද්ද ගන්න එපා. එතකොට මේ බෙනිටෝ මුසෝලිනිගේ හරිද? එයාගේ මතවාදය තමයි පැසිස්ට් වාදය කියලා කියන්නේ. හරි? ඒතර ජර්මනිය හිට්ලර්ගේ මොකද්ද? නාසිවාද. ජර්මනිය නීනනන නාසිවාදය. මෙයාගේ ඇඩෝල්ෆ් මේ කවුද අපේ බෙනිටෝ කියන්නේ මුසෝලිනි. හරි? එයා ගත්තොත් එහෙම ඉතාලියේ ඉන්නේ. එහෙනම් මොකද්ද? පැසිස්ට් වාදය. තේරුණාද? වරද්ද ගන්න එපා. ලකුණු 3 ගානේ අහන්න පුළුවන් ඔය ප්‍රශ්න අහන්න ලකුණු 3 වට ලකුණු 4කට අහන්න පුළුවන් දෙන්න අහන්න පුළුවන්. ඒ නිසා ලෑස්ති වෙන්න. හරි. ඒ වගේම ඔයාලට මතක් කරන්න මම මෙන්න මේ කොටස. මොකක්ද? මේ බෙනිටෝ මුසෝලිනි තමන්ගේ රට ගොඩනගන්න ඉතාමත් හොඳ ක්‍රියාමාර්ග ටිකක් ගත්තා. හරි? ආර්ථිකයේ පැත්ත ගොඩනගන්න විශාල වශයෙන් මෙයා ක්‍රියාමාර්ග ටිකක් ගත්තා. මම මේන් කිහිපයක් ඔයාගේ පොතේ නැති වුණාට කලින් පොතේ තිබුණා. මම ඒකෙන් චුට්ටක් විතර ඔයාගෙන් කියලා යන්න ලියන්නම ඕනේ නැහැ. නමුත් මේක වටිනවා. ඔයාගේ ජීවිතේට වටිනවා. මෙයා ලියන්නත් ඕන ලියන්න පුළුවන්. යම් කිසි දෙක තුනක් හරි ඔයාට යන්න පුළුවන්. ඔන්න බලන්න මෙයා කරපු දේවල්. දැන් ඉතාලිය ඔයා දන්නවා රෝමයේ ඉන්නවා වතිකානු. රෝමේ වතිකානුව තුල වතිකානු කියලා කුඩා රාජ්‍ය තුල ඉන්න පාප් වහන්සේනේ. තොර පාප් වහන්සේගේ හිත දිනා ගන්න කටයුතු කරා. මෙයා ගැහුවා ලැටරන් කියලා ගිවිසුමක්. හරි. පාප් වහන්සේත් එක්ක. ඒ ගිවිසුම හරහා මෙයා රාජ්‍ය ආගම බවට ඉතාලියේ රාජ්‍ය ආගම බවට පත් කරා කතෝලික ආගම. ඒ වගේම සියලු පාසල් වල අනිවාර්ය කරා උගන්වන්න කතෝලික ආගම. හරි. ඒ වගේම මෙයාගේ පැත්තට මෙයා කර වැඩි වතිකානුවේ නායකත්වයේ ආගමික නායකත්වයේ පාප් වහන්සේට දීලා හරි මේ රටේ අනිකුත් සියලු ප්‍රදේශවල බලතල කාර්යයතේද කතා කරන්න මෙයාගේ අතට පත් කර ගන්නවා බෙනිටෝ මුසෝලිනි. හරි. ඒ දේ කරලා එයා මෙන්න ආර්ථික ප්‍රතිපත්තිය මම චුට්ටක් කියලා යන්නම් මෙන්න මේන් ටිකක්. එක තමයි පුතේ අපි කියන එක එයා ආවෙන් පස්සේ මෙන්න මේ දේවල් ටික කරනවා. එයා හොඳේ. එයා රජේ වියදම් අඩු කරනවා. බලන්න කොච්චර ගැළපෙනවද කියලා. හරි. ඒවා අපේ රටටත් ගැළපෙනවා. අනවශ්‍ය වියදම් අඩු කරනවා. පැහැදිලි. අපි ගන්න තියෙන හොඳ දේවල් අපි ගන්න ඕන මුදේ. හරිද? අපේ ජීවිතේට ගන්නවා. දෙක අතිරික්ත නිලධාරීන් සේවයෙන් ඉවත් කරනවා. අතිරික්ත වැඩිපුර නිලධාරීන් ඉන්නවනම් ඒව සේවයෙන් ඉවත් කරලා දානවා. ඒකට වෙන රස්සාවක් ලබා දෙනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ ධනවතුන්ගෙන් අධික බදු ගන්නවා. ධනවතුන් සල්ලි තියෙන ඒවාගෙන් අධික බදු ගත්ත රට ගොඩනගාගෙන යන්නත් එපැයි. හරි. මම බිඳ වැටිච්ච රටක් නේ. හරි. ඊළඟ 4 වැඩ වර්ජන සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තහනම් කරනවා. පැහැදිලි වැඩ වර්ජන, වෘත්තීය මාර්ග ක්‍රියාමාර්ග, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තහනම් කරනවා. වැඩ වර්ජන බෑ. හරි. වෘත්තීය සමිති වලින් එන කෑ ගහන ওই දේවල් බෑ. හරි. මම මේ හදන රට ගොඩනගන්න හදන. සමහරට සහයෝගය දෙන්න. හරි. ඒ කියන පදනමේ ඉන්නේ. ඊළඟට කර්මාන්තකරුවන්ගේ සහ කම්කරුවන්ගේ විශ්වාසය දිනා ගැනීමට යා කටයුතු කරා. හරි. තා වටිනවා. ඒ වගේම කර්මාන්තවල නිෂ්පාදනය වැඩි කරන්න කටයුතු කරා. කර්මාන්ත ශාලාවල වැඩ කළ යුතු කාලය පැය 8ක් දක්වා කියන්න තීරණය කරා. ඒ පැය 8 වැඩ කරන්න අනිවාර්යයෙන්ම පැහැදිලි නීතිගත කරා. කම්කරුවන්ගේ ජීවිත රක්ෂණය කළ දායක මුදල් ක්‍රමයක් ආරම්භ කරා. කම්කරුවන්ට ජීවිත රක්ෂණ ක්‍රමයක් ආරම්භ කරා. ඒ වගේම කියනවා දුම්රිය මාර්ගදී කරා. වෙළඳ නැව් කණ්ඩායම් ගොඩ නැගුවා. වනවගාව ඉඩම් ගොඩ කිරීම වැනි නව ව්‍යාපෘති මගින් රැකියා අවස්ථා බිහි කරලා දුන්නා. සංචාරක කර්මාන්තය දියුණු කරන්න කටයුතු කරා. මේ පේනෝ නේද? තාම ලොකු දෙයක් එයා කරනවා. කොහෙද කතා කරන්න? මේ අපි කතා කරන ඉතාලිය තුල. හරි. නමුත් ප්‍රශ්නේ වෙන්නේ මොකද්ද? ඉතාලියේ 1929 වෙනි මම ඉස්සෙල්ලා කිව්වා ලෝකෙටම ලෝක ආර්ථික පරිහානියක් ඇති වෙනවා. ඒකත් එක්ක ඒක ඉතාලියට දරා ගන්න බැරුව අර කරගෙන ආපු ඉහළටම ආර්ථික රටාව උසරට අරගෙන ආපු දේ උදේ එක පාට බිඳ වැටෙනවා. ඒ නිසා මෙයාට තීරණය කරන්න වෙනවා
හොඳින් හෝ නරකින් හෝ රටවල් අල්ලාගත යුතුයි කියලා. දැනට මෙයා එනවා. ඒ නිසා මෙයා මොකද කරන්නේ පුතේ? හරි මෙයා ඉතාලිය මෙන්න මේ වෙලාවේ තමයි හරි පසු කාලම මේ 30 ගණන් වලදී හරිද අපි කියනවා 1936 දී කෙලින්ම 1936 දී ඉස්සෙල්ලා කිව්වා මේක මොකද ඉතාලිය විසින් කාවද ආක්‍රමණය කරන්නේ ඇබිසීනියාව ආක්‍රමණය කරනවා මතකද ඉස්සෙල්ලා කතාව ඒක දන්නවනේ අපි ඉතියෝපියාව ආක්‍රමණය කරනවා හරි වර්තමාන නම තමයි ඉතියෝපියාව ආක්‍රමණය කරනවා තේරුණාද කියන එක පැහැදිලිද? එතකොට ජාතීන්ගේ සංගමය කියන කවුරු වැරදිද? ඉතාලිය වැරදි. මෙයා මොකද වෙන්නේ? ජාතීන්ගේ සංගමෙන් අයින් වුණා මට මතක ඇති. තේරුණාද? හරි එහෙනම් ඒකේ මොකද්ද ඒකේ තේරුම? එයා තව තවත් රටවල් මොනා කරනවා කියලාද කියන්නේ? ආක්‍රමණය කරනවා කියන හැඟීමක තමයි එයා හිටියේ. පැහැදිලිද? ඒ නිසා මෙයා පසු කාලේනවා ජර්මනියේ දෙවන ලෝක මහා සංග්‍රාමයේ හිට්ලර් එක්කත් එකතු වෙනවා. පස්සේ පුතේ මෙයා හවු වෙනවා අවසානයේදී හවු වෙලා මේ ජීවිතේ වන්දි ගෙවනවා කියන එක ලියලා දාන්න. එහෙනම් මේ අපේ ඉතාලියේ මුසෝලිනීගේ ක්‍රියාකලාපයන් බලපානවා මොකටද කතා කරන්න දෙවන ලෝක යුද්ධය ඇතිවීම සඳහා. හරි. එහෙනම් අපි යන තුන්වෙනි මාතෘකාව ගාවට ජපානයේ ක්‍රියාකලාපයේ ගාවට යන්න හදනවා. එහෙනම් අපි යනවා එක හතර ලෙස ගන්නත් පුළුවන්. නැත්තම් හරි වාට අර දෙක එකට ඔයා ලිව්වොත් තුන ලෙස ගන්නත් පුළුවන්. හරි. එහෙනම් අපි යනවා තුන්වෙනි කාරණාව ජපානයේ ක්‍රියා කලාපය ගාවට යන්න හදනවා. හරි බලන්නකො. දැන් ඔයා දන්නවා මෙහෙම එකක්. දැන් මේ යුරෝපය තුල නේ අපි දැන් කතා කරේ මේ රණ්ඩු හොයන්නේ විශාල වශයෙන්. මේ සරණ යන්නේ යුරෝපය තුලනේ. එතකොට මේ පැත්තෙන් බලනවා මේ ආසියාවේ හරි ප්‍රධානත්වය ගන්න බලනවා කවුද මේ ජපානය. අපි රටවල් එක කැඳන් යමු. මේ බුරුමය, මෙයා තායිලන්තය, මෙයා කාම්බෝජ්, මෙයා ඇවිල්ලා ලාओස්, මෙයා වියට්නාම්, මෙයා මැලේසියා, මෙයා සුමාත්‍රා, ජාවා, මේ සිංගප්පූර්, එසේ මෙතන ඉන්නවා කවුද කතා කරන්නේ චීනය, හරිද? එතකොට මෙතන දිනවා වෙලා හොංකොං, මේ වගේ මෙතන උතුරු කොරියා සහ දකුණු කොරියා, මෙතන ජපානය. හරිද? පැහැදිලි. එතකොට ආසියාව තුල අධිරාජ්‍යයක් ගොඩනගන්න හදන කවුද? මෙන්න මෙතන ඉන්න කවුද අපේ කියන්නේ ජපානය විසින්. තේරුණා? ඒ ජපානට මේ කාලේ ඕන වෙනවා මොකද්ද? එයාට උඩට එන්න අමුද්‍රව්‍ය ඕන. හරි? ඒතර අමුද්‍රව්‍ය ලබා ගන්න රටවල් අල්ල ගන්න ඕන සහ එයාගේ නිෂ්පාදන මොනා කරන්න ඕනද කියන්නේ? අපි කියන වෙළඳාම් කිරීම සඳහා එයා රටවල් අල්ල ගන්න ඕනේ. තේරුණාද කියන කාරණාව? එහෙනම් අපි කියන අමුද්‍රව්‍ය ලබා ගැනීම සහ ඒ වගේ වෙළඳ පොළවල් දිනා ගන්නට අවශ්‍ය වෙනවා. පැහැදිලිද? මේ කාරණා දෙකට මෙයා බලනවා රටවල් කවුද ඉන්නේ මට අල්ල ගන්න. බලනකොට මේ ගොඩාක් රටවල් අල්ලන් ඉන්නේ කවුද? එංගලන්තය, පෘතුගාලය, ඒ වගේම ඕලන්දය වගේ රටවල් අල්ලගෙන, ප්‍රංශය වගේ රටවල් අල්ලගෙන. ඒ නිසා මෙයාට සිද්ධ වෙනවා දැන් ඒ රටවල් වලට පහර දීලා. තේරුණා? මේ ආසියාවේ අල්ලන් ඉන්නවනේ එංගලන්තය එහෙම අපි කිව්වනේ. ඒ රටවල් වලට පහර දීලා මේ රටවල් අල්ල ගන්න මෙයා try කරනවා ඉදිරියේදී. පැහැදිලි. හරිද? එහෙනම් මම ඒ කතාව ඔයාලට ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට කතා කරන්නම්. දැනට මම කියන්න තියෙන ඇවිල්ලා මෙයාගේ එක සිද්ධියක් අපි ඉස්සෙල්ලා කතා කරපු එකක් මේකට ලියන්න ඕනේ. ඒ තමයි ජපානය විසින් මේ චීනයේ මැන්චූරියාව කියන ප්‍රදේශය ආක්‍රමණය කරනවා. පැහැදිලිද? මේ මැන්චූරියාව කියන ප්‍රදේශය අල්ල ගන්නවා. හරි? ජපානය විසින් අපි ඉස්සෙල්ලා කිව්වා චීනයේ මැන්චූරියාව කියන ප්‍රදේශය අල්ල ගන්නවා. ජාතීන්ගේ සංගමය කියන ජපානය වැරදි. ඔයා වහාම අයින් වෙන්න කියලා. හරි. නමුත් ජපානය මොකද කරන්නේ? එයා චීනෙන් අයින් වෙන්නේ නැහැ. මැන්චූරියාවෙන් අයින් වෙන්නේ නැහැ. එයා කොහෙන්ද අයින් වෙන්නේ? ජාතීන්ගේ සංගමෙන් අයින් වුණා. ඒතර ඒකත් අපිට පේනවා මොකද්ද? එයා ඉදිරියේදී තව රටවල් අල්ල ගන්න තමයි මේ සැරසෙන්නේ කියන කාරණාව. තේරුණාද? එයා ඊට පස්සේ මේ චීනයේ තව වරායන් කීපයකුත් අල්ලගත්තා. වෙළඳ නගර කීපයකුත් අල්ලගත්තා. එහෙනම් පේනවද ඔයාලට? පැහැදිලිද? මේ ජපානයේ අධිරාජ්‍යවාදී ක්‍රියාකලාපයක් බලපානවා. හරි? ආසියාව තුල
ඉක්මනින් යුද ගිනි දැල් පැතිරිලා යන්න. තේරුණාද කියන කාරණා. මේ අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා. මෙයා මේ ඔක්කොම අල්ල ගන්නවා, මේ රටවල් ටික අල්ල ගන්නවා. ඊළඟ එකේදී වාට එකක් ඕනනම් මේකට එකතු කරන්න පුළුවන්. නැත්නම් ඒක ඉදිරියේදී අපි කතා කරනවා. බුරුමය, ඒ වගේම තායිලන්තය, මේ කාම්බෝජ්, මේ රටවල් සියල්ල, මැලේසියා, සුමාත්‍රා, ජාවා, මෙතන තියෙන සිංගප්පූරු, මෙතන තියෙන හොංකොං, පැහැදිලිද? මේ චීනේ, මේ ගොඩාක් රටවල් අල්ල ගන්නවා. අල්ල ගන්න බැරි වුණේ යාට අල්ලගත්තේ නැති ඉන්දියාව සහ ලංකාව විතරයි. තේරුණාද කියන කාරණා. හෙටත් බෝම්බ දෙකක් දානවා, ලංකාවටත් දානවා බෝම්බ දෙකක් දානවා. හරි? තේරුණා? මුල් ඒරියාවට සහ අනිත් ත්‍රිකුණාමලය ප්‍රදේශ වලට දානවා බෝම්බ දෙකක් දානවා. පැහැදිලිද? අපි ඒක ලබන වීඩියෝ එකේදී කතා කරනවා ඔයාට. පැහැදිලිද? ඒ නිසා මම දැන් මේ කතා කරන්න හදන්නේ ඔය ටික ඇති. ඔය ටික ඔයා ලියන්න. ජපානයේ අධිරාජ්‍යවාදී ක්‍රියාකලාපය පේනද? ආසියාව තුළ බලය ගොඩනැගීමට යාම. පැහැදිලිද කියන කාරණා බලපානවා. දෙවන ලෝක මහා සංග්‍රාමයක් කියන්න ඇති වෙන්න කියන කාරණාව මතක තියාගන්න. පැහැදිලිද කියන එක. මගේ අවසාන කාරණාවට යන්න හදන්නේ මම එනවා. ඒක ඔයා දැන් තමයි මම කතා කරලා ඉවරයි. ජාතීන්ගේ සංගමේ දුර්වලතා කියන මාතෘකාව. දෙවන ලෝක යුද්ධයක් ඇති වෙන්න හේතුවක් වෙනවා ජාතීන්ගේ සංගමේ දුර්වලතා කියන මාතෘකාව. එහෙනම් අපි දෙන්නට යන්න හදන්නේ එහෙනම් බලමු. හරි. ඒතර ජාතීන්ගේ සංගමේ බිඳ වැටිච්ච ආකාරය ඔයා දන්නවා. මම කතා කරා. අපි ඒක නිකන් කිව්වොත් එහෙම ඔයව ලියන්න පුළුවන්. පොඩියට හරිය ලියන්න ගැටලුවක් නැහැ. මොකද්ද? ඇමරිකාව සහ තවත් ප්‍රධාන රටවල් කීපයක් ජාතීන්ගේ සංගම නියෝජනය කරේ නැහැ. අපි දැක්ක ඇමරිකාව ආවේ නැහැ. ඇයි? වුඩ්‍රෝ විල්සන් කැමති වුණාට අපි කතා කරා කවුද සෙනට් සභාව අකමැති වෙච්ච නිසා. ජර්මනියව ගත්තේ නැහැ පළලෝක යුද්ධයේ වරදකරුවා හින්දා. රුසියාව ගත්තේ නැහැ විප්ලවක රටක් හින්දා අපෝයාව ගත්තේ නැහැ. මෙක්සිකෝව ගත්තෙත් නැහැ යාගේ රට තුල අභ්‍යන්තර ආරවුල් තිබ්බ නිසා. ඕක එක පැත්තක්. තව අපි කතා කරා ජාතීන්ගේ සංගමය තුල ඉන්න අය වැඩ කරේ නැහැ. එංගලන්තේ යා වැඩ කරේ නැහැ මේ ප්‍රශ්න විසඳන්න. යා මොකද කරේ? හුදකලා ප්‍රතිපත්තියක හිටියා. යා කාලීය ධනය ශ්‍රමය දෙව්වේ නැහැ කියලා අපි කතා කරා. ඊට පස්සේ අපි දැක්කා ප්‍රංශයාවේ මොකද ඇල්සාස් ලොරෙන්ස් ලබා ගන්න එයා ආවේ. තේරුණාද කියන කාරණා? පොදු කටයුතු වලට වඩා ඒගොල්ලෝ පෞද්ගලිකත්වයේ ඉස්මතු වුණා කියන කාරණා. තේරුණාද? හරි. එයාට ඕන උනේ ඇමරිකන් ඩොලර් මිලියන 33 ලබා ගන්න. පැහැදිලිද? ඒ දේවල් වලින් Tamanට ලැබෙන ගාණ ගන්න. ඒ වගේම තමයි ඇවිල්ලා ඒ තව පැත්තක්. තුන්වෙනි කාරණාවක් අපි දැක්කා මොකද? මේ යුද හමුදාවක් හිටියේ නෑ මේගොල්ලන්ට. අපි දැක්කා ඒක. අපි දැන් මෙතන 3-4 සැරයක් කතා කරා. ඉතාලිය ඇබිසීනියාව ආක්‍රමණය කරා. ජපානය මෙන්චූරියාව ආක්‍රමණය කරා. ජර්මනිය ඕස්ට්‍රියාව වගේ රටවල් ආක්‍රමණය කරා. මේ එකදු අවස්ථාවකවත් සාකච්ඡා මාර්ගයෙන් බැරි වුණා විසඳ ගන්න. ආර්ථික සම්පාදක වලින් බැරි වුණා ඒ වගේ ප්‍රශ්න විසඳ ගන්න. මේගොල්ලන්ට ඕනි වුණා මොකද? හමුදාවක්. එන හමුදා ශක්තියක් නොමැති වීම නිසා ජාතීන්ගේ සංගමය බිඳ වැටුණා. එයාව ගණන් ගත්තේ නැහැ පස්සේ කාලේ. ඒකත් හේතුවක් වෙනවා පසු කාලීනව 1939 දී දෙවන ලෝක මහා සංග්‍රාමයේ ඇති වෙන්න කියලා කියමින් මම ඔයාලට පින් දෙකක් පොඩ්ඩක් මතක් කරලා ඉවර කරන්න හදන්නේ අද දවසේ කොටස. එහෙනම් දෙවන ලෝක යුද්ධයේ පාර්ශවකරුවන් ඉන්න යටින් වාගේ 146 වෙනි පිටුවේ බලන්න පුතේ මිත්‍ර බලවතුන් සහ දැන් නම වෙනස් වෙනවා. කලින් මධ්‍යම කියලා කිව්වේ මධ්‍යම බලවතුන් දැන් කියන්නේ අපි අක්ෂ බලවතුන් කියලා කියන්නේ. තේරුණා මතකයි එහෙනම් අල්ලගන්න. හරි. මිත්‍ර බලවතුන්ගේ කණ්ඩායම වෙනසක් වෙලා නැහැ. බලන්න කවුද? එංගලන්තේ සුපුරුදු ඉන්නවා. ප්‍රංශයේ සුපුරුදු ඉන්නවා. ඇමරිකාව සුපුරුදු ලෙස ඉන්නවා. රුසියාවේ ඉන්නවා සුපුරුදු ලෙස. නමුත් බලන්න අක්ෂපක්ෂී හරි ලොකු වෙනසක් නැතුණාට එක වෙනසක් අලුත් කෙනෙක් ඇවිල්ලා. බලන්න කවුද කියලා. ඒ තමයි ඇවිල්ලා එක්කෙනෙක් තමයි ජර්මනියේ ඉන්නවා. එයා කොහොමත් හිටියා. දෙවනි එක්කෙනා කවුද එහෙනම් කතා කරන්න ඇවිල්ලා අපි දන්නවා ඉතාලිය. ගිය පාරක් ඉල්ල එහාකට පැන්න කෙනා ඉතාලියේ ඉන්නවා. තුන අලුත් කෙනා. අපි අවසාන කතා කරපු කෙනා ජපානයත් ඔන්න ඉන්නවා යාගේ පිළේ. තේරුණාද දැන්? පැහැදිලිද? එහෙනම් ඔය පිළට අපි කියනවා මොකද්ද කියන්න? අක්ෂ පිළ කියලා කියනවා. අනිත් පිළට අපි කියනවා මිත්‍ර පිළ. එංගලන්තයේ ප්‍රමුඛ පිළ මිත්‍ර පිළට කියනවා. අක්ෂ බලවතුන් අපි කියනවා ජර්මනිය, ඉතාලිය සහ කියන්නේ ජපානය ඒගොල්ලෝ අක්ෂ බලවතුන් ලෙස අපි නම් කරනවා. පැහැදිලිද කියන එක. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙන්නේ ඔයාට දෙවන ලෝක යුද්ධයේ ව්‍යාප්තිය කියන කොටස. දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵල කියන කොටස. තේරුණාද? අපි ඒ කොටස කතා කරන තමයි මුති ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අද දවසේ මේ වීඩියෝ එකේ මේ කොටස මම නිමා කරනවා. එහෙනම් සියලුම දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. දිගටම මේ වීඩියෝ අහන්න පුතේ. ඉවර වෙනකන් අහන්න. ටික ටික හරි අහන්න පුතේ. අතාරින්න එපා. පොඩ්ඩක් කරලා නවත්තන්න එපා. පැහැදිලිද? ටිකක් බලලා නවත්තන්න එපා. ඔයා එකක් තෝරගෙන ඒක දිගටම අහන්න පුතේ. ඇහුවම ඔයාට ඒක අන්න හොඳ වෙනවා පුතේ. ඔයාට අනිවාර්යෙන් ලකුණු ඒ ලෝක යුද්ධ වල 18 වට ලබා ගන්න පුළුවන් කියමින් එන සර් අද දවසේ නිමා කරන්න හදාන්නේ. එහෙනම් ඔයාලා සියලු දෙනාටම ආයුබෝවන් කියලා කියමින් මම නිමා කරනවා.